මේ මිනිසුන්ගෙන් අහන්න ගොවියාගේ හුස්ම හිර කරලා බත් කෑවොත් දිරවයිද කියලා. ජනමත විචාරණයක් තියන්න. මේ රටේ කිසිදු මිනිහෙක් එහෙම කියන්නේ නැහැ. හාල් කිලෝ එකක් 8 දිනක් කන්න පුළුවන්. මේ හාල් එක වේලකට රුපියලක් වැඩි වෙයි ඕනනම් මේ කියන සාධාරණ මිල හාල් වලට නියම කරාම. ගොවියට පවතින්න පුළුවන් 60ක් ගෙවන්න පුළුවන් මිල. ඒ කියන්නේ මහා මූල් කාර්යාගාවට නෙමෙයි 75ක් තියෙන කුඩා මූල් හිමියන්ට. මේ බොරු සංඛ්‍යාලයක ඉදිරිපත් කරලා මේ වීවගාව විනාශ කරන මේ ක්‍රමවේදය පවත්වාගෙන යනවා. මේ හාල් දෙන්න පුළුවන් රුපියල් 100න් මෙහා 98නුත් මෙහා දෙන්න පුළුවන්. රුපියල් 75 ඉඳලා දෙන්න පුළුවන්. ඇයි? අර ඔක්කොම අරකින් මකා ගන්න පුළුවන්. මේක සම්පූර්ණ වංචාවක්. මේක ආණ්ඩුවක් දන්න කාරණා මේ බබ්බු නෙමෙයි මේගොල්ලෝ. මේ ගණනය කරන්නේ මම මේක ඕන තැනක තර්ක කරනවා, ඕන තැනකට අභියෝග කරනවා. බැරි නම් හොයලා බලන්න නැත්තම් අපි කොටලා බලමු. මේ තමයි කැකුළු කොටනකොට වෙනසක් එනවා වෙනයි. හැබැයි තඹපුවාම ඊටාම සුද්ධ ලාභයක් තියෙනවා. මේක තමයි ඇත්ත කතන්දරේ. තව රහස් තියෙනවා. දැන් ওই මහා ලොකු පම්පෝරියක් ගහනවනේ මේ කීරි සම්බ එකක් ගැන. මේ තමයි ලංකාවේ සෞඛ්‍ය ගැටලු ඇති කරන ප්‍රධානම ආහාරය. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ඔබ එක්වන්නේ රටමැද දේශපාලන වේදිකාව නින්නාද සජීවී සංවාදයේ සමගයි. අපි බොහෝ වෙලාවට ජනතාවගේ ප්‍රශ්න මේ වේදිකාවට ගේනවා. ඒ ප්‍රශ්න දේශපාලනිකව අපි කියවා ගන්න, ඒක විග්‍රහ කරගන්න ජනතාවට අවශ්‍ය මඟ පෙන්වීම කරනවා. විශේෂයෙන්ම ජනතාව මේ විඳින ගැහැට වලින් ගලවා ගැනීමේ මාවත නැත්නම් ඒ දේශපාලනික ආර්ථික මාවත සොයා ගැනීම තමයි අපේ සාකච්ඡාවේ පාදම බවට පත් වෙන්නේ. ඒ සංවාදයේ මූලික හරය බවට පත් වෙන්නේ. කෙසේ වී නමුත් මේ මොහොතේ රට මුහුණ දෙන ප්‍රශ්න මොකක්ද කියලා ඔබ ඇහුවොත් මොනවද මේ මුහුණ දෙන ප්‍රශ්න කිව්වොත් ඔබ ප්‍රශ්න වැලක් අපට කියයි, ප්‍රශ්න කෝටියක් අපට කියයි. හැබැයි මේ හැම ප්‍රශ්නයක් අතරම යම් සම්බන්ධයක් තියෙනවා මේ රටේ දේශපාලන ආර්ථික ක්‍රියාවලියත් එක්ක. ඒ නිසා අපිට මේ දේශපාලන ආර්ථික ක්‍රියාවලිය ඇතුලේ විසඳාගත යුතු බොහෝ ගැටලු වල කේන්ද්‍රය අපි හඳුනා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මේ දිනවල වඩා ප්‍රබලව මතුවෙන කතාවක් තමයි මේ ගොවියාගේ ප්‍රශ්නේ. හැබැයි මේ දිනවල විතරක් නෙවෙයි සෑම වගා කන්නේකදීම මතුවෙනවා යට යනවා. හැබැයි ගොවියා ඓතිහාසිකව උට සටනක් තිබුණා. ඒ සටන මතුවෙනවා, ඒ සටන ආයෙ දිය වෙනවා. හරියට මේ විසඳුන් නැති ගැටලුව නිසා ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවයේ වී ගොවිතැන සහ අනිකුත් කෘෂිකාර්මික ගැටලු විවිධ දිශාවන් වලට ගමන් කරලා තියෙනවා. ඒ නිසා මේ මිල සම්බන්ධ කාරණේ, විශේෂයෙන් වී මිල සම්බන්ධව කාරණේ කලක සිට පැවතෙන්නක්. මේ සඳහා රජය නැමැති ආයතනය තුළ නිශ්චිත වැඩපිළිවෙලක් තියෙනවද නැද්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒතර මේ සඳහා දේශපාලන කණ්ඩායම ආණ්ඩු තමන් විසින් ගනු ලබන ක්‍රියාමාර්ගවල යුක්ති අයුක්තිභාවය පිළිබඳව විභාග කරන්න අවශ්‍යයි. කෙසේ වී නමුත් ගොවියා තාම එක තැන මේ ප්‍රශ්නයට විසඳුමක් නියත වශයෙන්ම සොයා දිය යුතුයි. අනාගත ඒ කෘෂි කර්මාන්තය නැත්නම් ගොවිතැන පවත්වා ගත යුතු නම් බත් කන මිනිසුන්ට මේ සාකච්ඡාව ඉතා වැදගත්. අපි කන්නේ බත් නම් මේ ප්‍රධාන ආහාරය බත නම් මේ සම්බන්ධව සංවේදීව යම් සාකච්ඡාවක් රට තුළ සංවාදයක් ඇති යුතුයි. මීට වඩා එය යම් සංඛ්‍යාවකට කොටු කරමින් නෙවෙයි ගොවියාගේ ප්‍රශ්නේ. ඒ නිසා අපි හිතුවා මේ පිළිබඳව කතා බහක් ආරම්භ කරන්නට. අපි ආරාධනා කළා අපි හිතන මාතෘකාව හැටියට තෝරගත්තේ වී අලවියේ අර්බුදය හා ආර්ථිකය කියන කාරණයයි. වී අලවිය පිළිබඳව යම් කතා බහක් මේ වෙලාවේ මේ මොහොතේ රටේ උණුසුම පවතින නිසා නමුත් ඒ හුදකලාව ගන්න බෑ කාරණයක් හැට ආර්ථිකය හා ඍජුව සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි ආරාධනා කරා වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයාට මේ සාකච්ඡාවට එක අසුනකට අයිබෝන් කළ පිළිගන්නවා. එතකම අපි ආරාධනා කරා ප්‍රගතිශීලී ගෝජන සම්මේලනයේ ගරු සභාපති කවුඩුල්ලේ ජයතිස්ස එම්.කේ. ජයතිස්ස අයිබෝන් කළ පිළිගන්නවා. බොහෝ කාලක සිට ගොවි ඉතිහාසයේ ගොවි අරගල ඉතිහාසයේ කිසියම් සලකුණක්, ස්වර්ණමය සලකුණක් අපි ඒවා යම් ප්‍රමාණයකට කතා බහ කරන්න පුළුවන්. මම කැමති සංවාදය ආරම්භය බාර ගන්න වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයාට. දැන් මේ පටලැවිල්ලක් තියෙනවා. මේ ආණ්ඩුව එකක් කියනවා, ගොවියෝ තව එකක් කියනවා. එළියට ගිහිල්ලා අපිත් මේ සම්බන්ධව යම් විභාග කිරීමක් කරා. ගොවින් මුණ ගැසුණ යම් ප්‍රමාණයෙන් ඔවුන් කියනවා අපි එහෙම නෑ 40යි ඉල්ලන්නේ, 45ට දෙන්නත් බෑ, සමහරට 43යි කියනවා. ඉතින් මේ ආණ්ඩුව කියනෝනේ අපි ඊට වඩා මිලකට ගන්නවා කියලා. මේ වෙලාවේ මේක ඇත්තටම මේක කෘත්‍රිමව ඇති කරපු එකක්ද සැබෑවටම මේ අර්බුදයක්
තියෙනවද මේ ආර්ථය එක ගැට ගැහිච්ච. ඕ ගමකමැත්තුම මේක අපිට මතුපිටින් බැලූ බැල්මට මේක මේ වෙළඳ පොලේ ප්‍රශ්නයක් එහම නැත්තම් මෝල් හිමියෝ කීපදනෙක්ගෙකුට ක්‍රියාවන් නිසා ඇතිවන තත්ත්වයක් විදිට පෙන්වන්න හැදුවට මේක එහෙම නෙමෙයි. මේක දීර්ඝ කාලීන ප්‍රතිපත්තිමය උපායමාර්ගික පටලවා ගැනීමක එහෙම නැත්නම් පටලවා ගැනීමකට ගොදුරු වීම නිසා ඇතිවන තත්ත්වයක්. මේ රටේ වී වගාව වී ගොවිතැන විනාශ කරන්න මේ රටේ දීර්ඝකාලීනව ආහාර සුරක්ෂිතතාවය අනතුරට පත් කරන්න ඔය ලෝක බැංකුව වගේ සංවිධාන විවිධ ව්‍යාපෘති හරහා දීර්ඝකාලීන කුමන්ත්‍රණයක නියලිලා හිටියා. කුඹුරු ගොඩ කරන කතන්දර ඊළඟට කුඩා ඉඩම් මහා ඉඩම් බවට පත් කරලා මහා සමාගම් වල අයිතියට නතු කරලා ගොවියා කම්කරුවෙ බවට පත් කිරීමේ ව්‍යාපෘති ඒවා අදත් ඔය MCC ගිවිසුම හරහා ඒවා එළියට ආව. නමුත් ඒවා දීර්ඝ කාලයක් යටින් තිබුණු දේවල්. දැන් මේ මෑත කාලෙත් කුඹුරු ගොඩ කරන එක වෙනත් ආකාරයකට පොල් අක්කර ලක්ෂ 11කින් 3න් එකක් විතර ඵලදායීතාවයේ නැති ඉඩම් ඒ වගේ ඵලදායීතාවය වැඩි කරනවා වෙනවට දැන් මෙන්න ආධාර දීලා කුඹුරු වල පොල් වගා කරන්න උනන්දු කරනවා. මේ අර කුමන්ත්‍රණයේම අලුත් විදියක්. ඒතර මේක දැන් මෙහෙම ඇවිල්ලා අපි දන්නවා 2001 මේ චක්‍රලේඛනයක් ගහනවා හේන් ගොවිතැන ගොවියා හේන් ගොවිතැන නීති විරෝධී කරන්න. ඒතර ධාන්‍ය නිෂ්පාදනය වෙනත් කව්පිමුන් යට ඒ වගේ නිෂ්පාදනයත් අඩු කරන. ඒක පෙන්වුවේ නිකම් මේ වනාන්තර රකින්න කියලා. වනාන්තර රකින්න වනාන්තර ජාවාරම්කාරයෝ කපනවා. හැබැයි ගොවියට හේන් ගොවිතැන අහිමි කරන්න එනවා. ඒතර මේ ආදී වශයෙන් විවිධ පරිපාලනමය ක්‍රමවේද හරහා ඇවිල්ලා දැන් අද වෙනකොට වෙළඳ පොලේ හුස්ම හිර කිරීමෙන් ඒ කියන්නේ ගමගෙමතුමා වෙළඳ පොලේ උඩින් හුස්ම හිර කරාම ඒ කියන්නේ වෙළඳ පොලේ පවතින්න බැරි මිලක් නියම කරනවා. එතකොට ඒ ඇති වෙන මිල විකෘතියට මුහුණ දෙන්න බැරි වෙනවා පහළ ගොවියාට සාධාරණ මිල ලැබෙන්නේ කුඩා මූල්‍යමයට පවතින්න බැරි වෙනවා මහා මූල්‍යමයට විතරක් යන්තම් හුස්ම ගන්න පුළුවන්. මේ උඩින් රුපියල් 98යි ඊට වඩා රුපියලක් වැඩිපුර වික්කොත් බලාගන්නයි ලක්ෂයක් දඩ ගහනවා කියලා මිල හිර කරාම මොකද වෙන්නේ? කුඩා මූල්‍යමයට සාධාරණ ලාභයක් තියාගන්න බෑ. එතකොට ඔහු ගොවියාව කේවල් කරලා ගොවියා වට්ටලා තමයි අඩු මිලට වී ගන්න ඕන. මහා මූල්‍යමයට එයාගේ ප්‍රමාණය නිසා එයාට යම් ආකාරයකට වෙනත් වී වල වී නිෂ්පාදනයේ අතුරුඵල ඒවත් එක්ක එයාට යම් ප්‍රමාණයකට පවතින්න පුළුවන්. එතකොට මේ අවසානයේ මොකද වෙන්නේ? ගොවියාට සාධාරණ මිලක් නොලබුණාම ගොවියා වී ගොවිතැන අත්හරිනවා ක්‍රමානුකූලව. ඒතර අර කුඹුරු ගොඩ කරන දේවල් අර ඒ වගේ දේවල් ආයි පහසුවෙන් කරන්න පුළුවන්. කුඹුරු අත්හරිනවා. කුඹුරු වල පොල් වවන්න කියලා පටන් අරගෙන ඊට පස්සේ ගොඩ කරලා ඒවා වෙනත් වගාවන් වලට යොදා ගන්න. මේ කුඹුරු ඉඩම් වික්කට පස්සේ මහා සමාගම් වලට විශාල අක්කර දහස් ගණනින් කුඹුරු ඉඩම් අත්පත් කරගන්න. ගොවි සංගම් හරහා ඒවා සමාගම් බවට පත් කරන්න එහෙම ක්‍රියාවලිය සාර්ථකව කරගෙන යන්න පුළුවන් ගොවියට ගොවිතැන එපා කරාම. දැනුත් මෙතුමන්ලා දැන් අවුරුදු 50ක් තිස්සේ මේ සටනේ ඉන්නවා. එතකොට මෙතුමන්ලගේ දරුවන්ට ඒ ගොවිතැන එපා වෙලා තියෙන එක සාධාරණයි. මේ පැරණි ගොවි පරපුර තමයි මේක තාම අල්ලගෙන ඉන්නේ. ඒක සංස්කෘතික උමනාවක් නෙවෙයි ආර්ථික උමනාවක්ම නෙවෙයි. එතකොට දැන් මේකේ මේ ඇවිල්ලා තියෙන උච්චතම අවස්ථාවක්. මේ කරගෙන ආපු කෙනහිලිකම් වී ගොවිතැන විනාශ කරලා මේ රටේ ආහාර සුරක්ෂිතතාවය අනතුරට පත් කරලා අපි පරාදීන ජාතියක් බවට පත් කරන දීර්ඝකාලීන කුමන්ත්‍රණයේ උච්චතම අවස්ථාවක්. වෙළඳ පොලේ හුස්ම හිර කරාම මේ ඔක්කොගෙම හුස්ම හිර වෙනවා. කුඩා මෝල් අපේ රටේ ගමගෙමතුමා මේවා සාධාරණීකරණය කරන්න මේ මහා මෝල් හිමියෝ පෙන්නලා. මහා මෝල් හිමියගේ දෙන්නේගේ නම් පෙන්නලා නම් කියලා. හැබැයි මේ රටේ සහල් වෙළඳ පොලේ සහල් නිෂ්පාදනයෙන් 25% තමයි මහා මෝල් විසින් අත්පත් කරගෙන තියෙන්නේ. ඉතුරු සියල්ල කුඩා මට්ටමින් කුඩා මෝල් හිමියන් දැන් මේ මෝල් විශාල ප්‍රමාණයක් වැහිලා ගිහිලා තියෙන මේ පවතින බැරුව විසින් තමයි මේ වෙළඳ පොළට ඉදිරිපත් කරන්නේ. ඒතර යම් කාලයක් ගොවියා විසින්ම මෝලෙන් ගෙදර වී තම්බලා මෝලෙන් වී කොටලා කුඩා වෙළඳ පොළට ඉදිරිපත් කරා. ගොවියා වී විකුණනකොට සහල් විකුණන තත්ත්වයක් නිර්මාණය. ඒතර ගොවියාගේ ආදායම වැඩි වෙනවා. දැන් ඒක ඔක්කොම අතහැරලා තියෙන්නේ. මොකද පවතින්න බෑ. සාධාරණ ලාභයක් තියාගෙන වෙළඳ පොළට සහල් ඉදිරිපත් කරන්න බෑ. මහා මෝල් හිමියට විතරයි පුළුවන් වෙන්නේ. ඔහුත් සමගක් වෙලාවට ගොවියා කේවල් කරලා මිල වටන්න පුළුවන් වෙලාවට වටලා තමයි ඔහුගේ ලාභය රැකගන්නේ.
ඒතර මේක එක්කෝ කුමන්ත්‍රණයක්. නැත්තම් මේ ඇමතිවරුන්ට ඔය බන්දුල ගුණවර්ධන ඇමතුමා කතා කරන දේවල් අහපුවම ඉතින් දෙවියන්ගේ හාල් කැවිලද කියලා තමයි හිතෙන්නේ. මොකද එතුමා උගත් කෙනෙක්. මේ ආර්ථික විද්‍යාවේ මේ සරල සත්‍යය තේරුම් ගන්න මහා උගත්කමක් අවශ්‍ය නැහැ. එතකොට අනිත් එක මනුස්සකම. මේක තුලින් මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ හදවතත් ප්‍රදර්ශනය වෙනවා. ඔවුන් වදුකම් කරවට රුපියල් 1000ක් දෙන්න ඕන කියලා මහා සටන් ඉදිරිපත් කරනවා. අපේ වාමාංශික පක්ෂ පවා. ජනතා විමුක්ති පෙරමුණ නම් වශයෙන් කියන්නේ. ජනතා විමුක්ති පෙරමුණ පෙරටුගාමී සමාජවාදීතු මම අද එක්තරා මහත්මයෙක්ගෙන් කතා කරලා ඇහුවා ඒ වගේකීතු මහත්මයෙක්ගෙන් ඕගොල්ලන්ගේ නිර්ධන පන්තියට ගොවි අයිති වෙන්නේ නැද්ද කියලා. පීඩිත පන්තියට ගොවි අයිති වෙන්නේ නැද්ද කියලා. ඔවුනුත් කියන්නේ පුළුවන් තරම් හාල් මිල අඩු කරලා කන්න ඕන. අර කියන අර මහා මෝල් හිමියෙක් පෙන්නලා හදන මතේ නිසා තමයි ඒක සාධාරණීකරණය වෙන්නේ. හැබැයි අවසානයේ සහල් කියන එක පොළොව හරලා ගන්න නෑනේ. සහල් ගන්න වී වලින් වී හදන්නේ ගොවියා. ඒතර මෙතනින් හුස්ම හිරනවා අවසානයේ හිර වෙන්නේ ගොවියා. ඒතර මේක සම්බන්ධයෙන් මේ මහා කොමන්ත්‍රණයකට මේ සියලු දෙනා මෙහෙම ගොදුරු වෙන්න පුළුවන්ද? ඒ නිසායි මම කියන්නේ මේ ඇමතිවරුන්ට දෙවියන්ගේ හාල් කැවිලා වෙන්න ඇති මේ වගේ පිස්සුවක් කරන්න කියලා. දැන් අද අපි එනකොට අද මේ අඳිර නීති නිසා බොහොම එන්න පරක් වුණා මේ වාහන පාරේ ගොඩක් තියෙනවා. ඒ අතර පණිවිඩයක් ආවා දැන් මේ හාල් වලට වී වලට රුපියල් 60 කරලා කියලා. ඉතින් මම නයික විශ්වාස කරේ නැහැ එච්චර ඉක්මනට ආණ්ඩුවට මොලේ පෑදේ කියලා මට විශ්වාසයක් නැහැ. හැබැයි ඇවිල්ලා බලපුවම ඔබතුමා ඇවිල්ලා මේ වීඩියෝ කට් එක බලපුවම ඒක බොරුවක්. මේ සම්බා වලට 60ක් දෙන්නම් කියලා කියන්නේ. මේ කීරි සම්බෝලට 70ක් දෙන්නම් කියලා කියන්නේ. මේ පොදුවේ කවුරුත් පරිභෝජනය කරන බහුලව වගා කරන මේ නාඩු වී කිලෝකට 60ක් දෙන්න නෙමෙයි මේ කතා කරන්නේ. ඉතින් ඒ නිසා මේක එක්ක කුමන්ත්‍රණයක්. එහෙම නැත්නම් මේ ආයත දෙවියන්ගේ හාල් කැවිලා. මේ කරන පිස්සුව. සිගරට් එකක් රුපියල් 75යි, බුලත් පිටක් රුපියල් 50යි, පාන් ගෙඩියක් කනවා මේ පෙති ගහලා දුන්නම තව රුපියල් 40ක් වැඩිපුර දීලා. ඊළඟට මේ රුපියල් 200ට කීරි සම්බ කන මිනිහෙක් ඉන්නවා. ඒතර ඒ මිනිහට මේ රුපියල් දෙක අදාළ නැහැනේ. දැන් කීරි සම්බ වලට රුපියල් 70ක් වී වලට දෙන්න කතා කරන්නේ. ඒතර වෙළඳ පොලේ ඉහළ මිලක් තියෙන ඉඳන්නේ. එහෙනම් ඒ මිල පවත්තන් යන්නේ අයි. මොකද්ද මේකේ තියෙන පරස්පරේ? ඒතර මේ එක පන්තියකට විතරද මේ රුපියල් දෙකේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔව්. ඒතර මේක පිස්සුවක්. එහෙම නැත්තම් ඉතින් මේ උගත් මිනිස්සුන්ට මෙහෙම දැන් බන්දුල ගුණවර්ධන මහතුමා මේ ආර්ථිකය ගැන මහා කයිවාරු ගහන කෙනෙක්නේ. ඉතින් එතුමාට මේක නොතේරෙන්න විදියක් නැහැ. ඒ නිසා මම කිව්වේ එක්කෝ මේ ආණ්ඩුවට ඡන්ද ලක්ෂ දල වශයෙන් 30ක්. වී ගොවිතැනේ නියුක්ත ගොවි පවුල් ලක්ෂ 15ක් ඉන්නවා. 18 ලක්ෂ. හරියටම ඔය සංඛ්‍යාලයකේ ඊට වැඩි කුඩා ගත්තම හරියටම 15ක් ඉන්නවා ප්‍රධාන මහා වාරි මාර්ග සහ ඒ කුඹුරු ඉඩම් හිමියෝ. එතකොට ඡන්ද ලක්ෂ 30ක් දල වශයෙන්. ඒක 40ක් විතර ප්‍රමාණයක්. 30ත් 40ත් විතර ප්‍රමාණයක්. ඒතර මේක මේ ආණ්ඩුවට අහිමි කරන කුමන්ත්‍රණයක්ද මේ රුපියල් 2 එලිලා මේ ඇමතිරු කරන්නේ? එහෙම නැත්නම් මොවුන්ට දෙවියන්ගේ හාල් කැවිලද කියලා තමයි අහන්න තියෙන්නේ. අපි දෙවෙනි එහෙම පිස්සුවක් ලෝකේ කොහෙවත් වෙනවා කියලා අපිට හිතන්න අමාරුයි. දෙවෙනි වටේදී කතා කරමු මේකේ හේතුඵල සම්බන්ධය මොකක්ද කියන කාරණේ. දැන් ජයතිස්ස මහත්මයා දැන් ඔබතුමාලා මේ දීර්ඝ කාලයක් පොළොන්නරුවේ කේන්ද්‍ර කරගනිමින් සහ රට පුරා ජාතික වශයෙන් විවිධ අර්ගලවල හිටියා. දැන් පොළොන්නරුව ඓතිහාසික ගොවි අර්ගල ඉතිහාසයක් තියෙනවා. මේ ගොවි අර්ගලය ඔබතුමාලා අඛණ්ඩව කරගෙන යනවා. හැබැයි මේ තාම සටන යනවා. ප්‍රශ්න විසඳිලා නැහැ. දැන් මේ සැරෙත් ඔබතුමාලා බලාපොරොත්තු සහිතව තමයි මේ අලුත් ආණ්ඩුව බලයටපත් කරගන්නේ. හැබැයි ඒක අපි හිතුවා මේ සැරේ ටිකක් යම් සහනයක් අපි යම් කොලාලෝකයක් දැක්කා. හැබැයි තාම මෙවර මේ වීමිල සම්බන්ධව ගැටලුවේදී ඔබතුමාලා ඇත්තටම අර්බුදයක දෙන්නේ ගැටලුවක දෙන්නේ මොකද්ද දැන් ඔබතුමාලගේ පැත්තට බලපාලා තියෙන මේ ප්‍රශ්නේ? මම ස්තුතිවන්ත වෙනවා නින්නාද වැඩසටහනට මේ කැඳවලා කාලීන වූ වැදගත් ප්‍රශ්නයක් පිළිබඳ සාකච්ඡා කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳව සමස්ත ගොවි ජනතාව විශේෂයෙන් වී ගොවි ජනතාවගේ ප්‍රශ්නය වේදිකාවට ගැනීම පිළිබඳව. එහෙනම් මම රංගිරි දඹුලු සේවයේ රූපවාහිනී සංස්ථාවට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම මේක මහ දිගු කාලීන ප්‍රශ්නයක් පරම්පරා 3ක ගැටලුවක් බවට දැන් පත් වෙලා තියෙනවා. අපේ වැඩිහිටියෝ ඉඩම් ලාභීන් හැටියට 48 ඇවිල්ලා ජනපද ව්‍යාපාර ආරම්භ කරපු කාලවකවානුවේ ඉඳලා ඔවුන් මුහුණ දුන්න යම් ගැටලු සමූහයකට. ඒ හිතන්න එපා ඒ අතීතයේ ඒ තරම් සුවපත් යහපත් ඊටාම හොඳ තැනක තියුණා කියලා. නමුත් කිසියම් විදිහකට ප්‍රජාතන්ත්‍රවාදී ගුණයන් නිසා යම් හඬක් නගලා තමන්ට තමන්ගේ ක්‍රියාකාරීත්වයන් නිර්මාණය කරගෙන ඒවට මුහුණ දීමේ හැකියාවක් එදා තියුණා.
හැබැයි 60 දශකයෙන් මෙහාදී අපිට පේනවා අපිට අපි ගොවිතැනට සේන්දු වෙනකොට ඒක ඊටාම දරුණුම ඛේදවාචකයන් ගණනාවක් එක්ක අර දන්වැලයි පුරුක් වගේ මේ ප්‍රශ්නේ කිමි දෙන්න ආවා. දැන් අස්වැන්න නෙළුණු කාලේට එක ගැටලුවක් තමයි මිලක් නියම කරගන්න තියෙන නොහැකියාව. කුඹුරු වැඩ පටන් ගන්නකොට යන්ත්‍ර සූත්‍රවල ගැටලුව, බිත්තර වී ගැටලුව, ඊළඟට අහස් වැස්ස එක්ක ඇති වෙන මාස් කන්නේ නම් එහෙම ගැටලුවක්, යලනන් නියගේට මුණ දීලා බෙත්ම ක්‍රම වලට යන කතන්තර, ওই වගේ විශාල ඛේදවාචක ගණනාවක් එක්ක එනවා. ඊළඟට ශ්‍රමිකයෝ නැතිකම් මේ විදිහට මේක දන්වැලක පුරුක් වගේ. එතකොට ගොවියා කොයි ආණ්ඩුව බලයට ගත්තත් එහෙම සැනසිලිදායක තැනක සුවපත්දායක තැනකට පත් උනේ නැහැ. දැන් මම අපේ පරම්පරා 3ක් කියලා කියන්නේ දැන් අපේ දරුවොත් මේකට මුණ දෙනවනේ. දැන් මේ මුණ දෙන්නේ ඒ දරුවෝ තමයි මේ දැන් කෑ ගහන්නේ ඔය එළියට බහැලා. දැන් මේ අලවියේ කියලා සීමා කරගත්තොත් මේ ගැටලුව විග්‍රහ කරගනිද්දී මම දන්න කාරණයක් තියෙනවා. අපි මේ වගේම මැදිහත් වෙලා ආණ්ඩු වෙනස් කරන ලොකු කැපකිරීම කරා චන්ද්‍රිකා ආණ්ඩුව බලයට ගන්න. ඒ වෙලාවේ තමයි අපි දැක්කේ ලෝක බැංකුවේ දෙදෙනෙක් නිර්දේශයන් ඉදිරිපත් කරලා ලොකු ලියවිල්ලක් බාර දෙනවා. ඒක පොඩි පොතක් විදිහටම හදලා ඒකේ කියන්නේ වැවිලි නොවන භෝග වර්ග සඳහා ඒගොල්ලන් ලෝක බැංකුව උදව් කරන ක්‍රමවේදය පිළිබඳව. මේකේ තියෙනවා ජනපද ඉඩම් වෙළඳපොළ. කියන්නේ මේ ඉඩම් විකුණලා ගොවියා මේකෙන් නිදහස් වෙන්න කැමති. හැබැයි මේ ලේ උරුමයක් නිසා මේකෙන් බැහැර වෙන්නේ නැහැ. ඒ නිසා මේ කුඩා ඉඩම් වලට අපි ආය ආධාර දෙන්නේ නැහැ. ඒක එකක්. ඊළඟට කියනවා ඉඩම් වෙළඳපොළක් හදන්න ඕන. ඊළඟට මේ ජලය ඊටාම නරක විදියට මේගොල්ලෝ පාවිච්චි කරනවා. කුඹුරකට විතරක් යනවා අක්කරාඩි 7මාරක් විතර. අක්කරයක් නඩත්තු කරන්න අක්කරාඩි එහෙම කියලා ලොකු සංඛ්‍යාලයක නිදිපත්. ඊළඟට මේකේ මේ වතුර පල් වුණාම බුබුලු නැගලා ඕසෝන් තට්ටුව විනාශ කරන මහ විශාල කතන්තර ගොඩක් විද්‍යාත්මකව පෙන්නුවා. එහෙම පෙන්නලා කිව්වා ජලයට වෙළඳපොළක් හදන්න ඕන. ජලය විකුණන්න ඕන. මීටර හයි කරන්න ඕන. වතා ගණනාවක් ඒ උත්සාහය ගත්තා. ඊළඟට ආවා සංචාරක ව්‍යාපාරය. සංචාරක ව්‍යාපාරය කියන්නේ මහවැලියට අපේ වැව් ගත්ත දවසේ ඉඳලා තමයි මේ හෙනපතේ අපිට ඇති වෙන්නේ. මහවැලියට ගත්තාම කිව්වේ බහුකාර්ය යෝජනා ක්‍රමයක්. ඒ කියන්නේ විදුලිය, ජල විදුලියට වතුර ඕන, ඊළඟට කර්මාන්තවලට වතුර ඕන, ඔය ෆ්‍රීමා කම්මලට එහෙම වතුර දෙන්න තීන්දුව කරන්නේ ඒ වකවානුවේ. ඊළඟට තමයි බීමට වතුර ගන්නත් ඕන. හතරවෙනි තැන වගේ තමයි කුඹුරු. දැන් ඇවිල්ලා සංචාරක ව්‍යාපාරයටත් වැව ඉතුරු කරගෙන තමයි අපි වතුර ගන්න ඕන. එතකොට මේ වගේ කාරණා එක්ක බැලුවාම හැමදාම එළියේ බැහැලා කරන්න තියෙන අරගලයකට තමයි අපි ගියේ. හැබැයි අපිට තියුණා සුවදායක කාල පරිච්ඡේදයක් යම් විදිහකට එදා වීවලට අපේ තාත්තලා 48 ගොවිතැන් ආරම්භ කරාට පස්සේ එදා වෙළඳපොළ තියුනේ පුජ්‍යලිකාංශය තමයි ඒ. හැබැයි ඒ තියෙන්නේ කරත්තේ අරන් ගිහිල්ලා වී ටික අර තමන් ඒ 6 මාසයක් තුල කාපු බඩු වලට ණය හැටියට ගෙවන්න ඕන. ඔය අතරේ තියුණ පොඩි අදටත් ඒක පරිණත වචන භාවිතා වෙනවා. මේ බුසලෙන්නේ කාලේ මැන්නේ. එහෙනම් මේ ව්‍යාපාරිකයෝ ළඟ තියුණා බුසල් දෙකක්. එක බුසලකට කිව්වේ ලොකු දුව කියලා. අනිත් බුසල පොඩි දුව කියලා කියන්නේ. හේතුව දැන් මම නෝන්ජල් ගොවියෙක් නම් ඒ කියන්නේ වැඩි ප්‍රශ්නකාරී නැත්තම් අර ණය ගෙවද්දී මගෙන් වී ටික මැනගන්නේ අර ලොකු බුසල. ඒකට කියන්නේ ලොකු දුව බුසල ගේන්නේ කියලා. එකම දුවයි ඉන්නේ. හැබැයි ඒ දුව තමයි බුසල අරන් එන්නේ. මම රවට්ටන්න බැරි නම් ගොවියා පොඩි දුව බුසල ගේන්නේ කියන. එතකොට හරියටම මනින බුසල ගේනවා. දැන් මේ විදිහට තමයි එදා වී ගත්තේ. ඒ වගේ එක තමයි අපේ තාත්තලා සමුපාකාර ව්‍යාපාර ගොඩනගන්නේ. ඔයගොල්ලෝ දන්නවා ඔබතුමාලාට මතක ඇති සඳ ලංකාව තමයි ලංකාවේ හොඳම මේ සමුපාකාර ව්‍යාපාරය ගොඩනගන්නේ. ඊළඟට කවුඩුල්ල සමුපාකාර සමිතිය, හිඟුරක්ගොඩ සමුපාකාර සමිති, පොළොන්නරු ජනපද ව්‍යාපාර තුල සමුපාකාර ව්‍යාපාරය තමයි මැදිහත් වෙන්නේ වී අලවි කරගන්න. ඊළඟට ඉස්සරම තිබුණා මේ කෘෂි භෝග නිපදවන්නන්ගේ සමිතිය කියලා කිව්වේ. ඒ සමිතියකින් තමයි ආරම්භ වුනේ. ඊට පස්සේ සමුපාකාර ව්‍යාපාරය පටන් ගන්නවා. හැබැයි සමුපාකාර ව්‍යාපාරේ විවිධ සේවා කියන කතන්දරය යටතේ සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව යටතේ ඒක සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වෙලා සමුපාකාර ව්‍යාපාරයේ නැති බංගස්ථාන වෙනවා. ඊට පස්සේ තියාගන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි. අද දැන් පේන්නේ නැද්ද? දැනුත් කොරෝනා ප්‍රශ්නය යටතේ සමුපාකාරය තමයි අත්‍යවශ්‍ය සේවයක්. සතත අත්‍යවශ්‍ය සේවයක් කරනවා. ඒ අතරේ මැතිණියගේ කාලේ තව එකක් කළා. හැබැයි ඒ තමයි වීවල සඳහා වැඩි වැඩියෙන් එළියට එන තත්ත්වය තුල වීවලට මැදිහත් කරුවෙකු හදන්න පෞද්ගලික අංශ එක්ක තරඟ කරන්න වීයලි මණ්ඩල හැදුවා. විශාල ගබඩා ප්‍රමාණයක්.
ඊටත් පෙර චීනෙන් දුන්න සයිලෝ 4ක්. චීන ආධාරය යටතේ ඉස්සෙල්ලම. ඒක හිතාගන්න බෑ අදටත් ඒවා වල් බිහි වෙලා තියෙනවා. තැන් 4ක. ඒ කියන්නේ අම්පාරට එකක්, මයංගනේට එකක්, මේ පොළොන්නරු දිස්ත්‍රික්කයට එකක්, මට අනිත් දිස්ත්‍රික්කේ මතක නැහැ. මේ විදිහට ඒවා ඒ වගේ ක්‍රමවේදයන් තියුණා. ඒවා හරි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ. ඒවා තුල අපිට අපේ ප්‍රශ්න කරන්න පුළුවන්. අපිට ගිහිල්ලා හඬක් නගලා මේක වැරදි කියලා හරි මිලක් නියම කරගන්න. ඒ අයිතියක් තියුණා. දැන් අද මිල නියම කිරීමේ අයිතියක් අපිට නැහැ. ගොවියා නිෂ්පාදනය කරන ලංකාවේ තියා ලෝකේ කොහේ දැක්කත් හිතන්නකෝ මොනවා හරි Taman නිෂ්පාදනය කරොත් ඒ නිෂ්පාදනය කරන භාණ්ඩයට මිලක් නියම කිරීමේ අයිතියක් කෙනාට තියෙනවා. හැබැයි ගොවියට විතරයි එහෙම නැත්තේ. කවුරුදෝ කෙනෙක් තමයි මේකට මිල කියන්නේ. එක්ක බ්‍රෝකර්වරයා නැත්තම් මේ මහා ව්‍යාපාරිකයා. නැත්තම් දැන් මේ සැරේ ආණ්ඩුවත් එහෙම එකක් කෙරුවා. වෙනදා එහෙම කෙරුවේ නැහැ. දැන් ආණ්ඩුව කියනවා මෙන්න දැන් ඔය වෙනද අද කියනවා රුපියල් 60යි ඒ ගමන කියනවා. නින්දෙන් ඇරියා වගේ. ඊළඟට කීරි සම්බා කියලා තව එකකට ආය 70ක් කියනවා. මේවා ඇත්තටම හරි අවිද්‍යාත්මකයි. මේවා ගොවීන්ට තියා වෙළඳපොළ න්‍යායයටවත් ගැලපෙන්නේ නැති ආර්ථික විද්‍යාවේ න්‍යායයටවත් ගැලපෙන්නේ නැති කාරණා. මේ නින්දෙන් ඇරියා වගේ කරන විකාර. ඊළඟ එක තමයි 7500ක් විතර තියුණා කුඩා ව්‍යාපාරික මෝල් හිමියෝ. එක් කොටසක් හිටියා ගමේ වී තොග රැස් කරන්නෝ. තව කොටසක් හිටියා කුඩා මෝලක් තියාගෙන වී ටිකක් එකතු කරගෙන ඒක කොටාගෙන ඊළඟට බැංකුව දෙකෙන් රාජ්‍ය බැංකුව වලින් ණයක් අරගෙන එහෙම කරන එක. හැබැයි මේ චන්ද්‍රිකා මැතිණිය කාලේ සම්පූර්ණයෙන්ම මේක කඩා වැට්ටුවා. ඒගොල්ලන්ට රුපියල් 10ට වී මිලදී ගන්න කියලා කතාන්තරයක් දාලා සම්පූර්ණයෙන් ඒක විනාශ කෙරුවා. ඊළඟට 7.42 තියුණු විය කිසි වෙලාවක වැඩි කරේ නැහැ. ව්‍යාපාරිකයා රුපියල් 10ට ගන්න කාලෙත් එහෙම කරා. හැබැයි ඒ නිසා අපිට 2000 ඉවසා ගන්න බැරි තැන අපි හිඟුරක් ගොඩ ගොවි උපවාසයකට යනවා ඉල්ලීම් 29ක් මුල් කරගෙන. ඒකේ ප්‍රධාන කරගත්තේ අපේ වී වලට රුපියල් 15ක් ඕන කියලා. එදා ඒ වෙලාවට කියන්නේ වැඩි වෙන ජීවනාංකයට ඒ වෙලාවේ සරල දේ තමයි ඒ. හැබැයි අපි ඒක දිනාගත්තා. අනිත් ඒවායින් එකකින්වත් අපිට ප්‍රතිඵලයක් අත්තු කරගත්තේ නැහැ. අදිතරම චන්ද්‍රිකා මැතිණිය සාකච්ඡා කරන්නවත් ආවේ නැහැ. අගමැතිතුමා තමයි මේ සාකච්ඡාවේදී ඒක දුන්නේ. ඊට පස්සේ ඇත්තටම එතනින් යම් යහපත් ප්‍රතිඵලයක් ආවා කෙටි කාලයකට. එතන ඉඳලා ආයි වැඩි වෙන ජීවනාංක එක්ක ආයිත් මේ ප්‍රශ්නේ උග්‍ර වුණා. දැන් අද ඇවිල්ලා තියෙන්නේ එහෙම වකවානුවක. හැබැයි ඒ එනකොට ලෝක බැංකුව අර දුන්නු නිර්දේශවල එකක් තමයි කුඩා ව්‍යාපාරිකයෝ සම්පූර්ණයෙන්ම අයින් කරන්න ඕන. මේ වී මිලදී ගැනීම හාල් නිෂ්පාදනය සඳහා ලංකාවටම හිටියොත් 30ක් ඇති කියලා වගේ තමයි ඒගොල්ලෝ නිර්දේශ ඉදිරිපත් කරේ. දැන් අද අපිට පැහැදිලි වෙනවා එදා මරදගහමුල වගේ ව්‍යාපාර තියුණු නිසා තරඟකාරීත්වයක් තිබිච්ච නිසා වී වලට හාල් වලට හොඳ ඒ කියන්නේ පාරිභෝගිකයටත් යහපත් තත්ත්වයක් තියුණා වී ගොවියටත් යහපත් තත්ත්වයක් යම් විදිහකට තියුණා තරඟකාරීත්වයක. මම කියන්නේ ඒක හොඳම කියලා නෙමෙයි අදට සාපේක්ෂව හරි හොඳයි. හැබැයි අද බලන්නකෝ අද අර කියන මහා ව්‍යාපාරිකයෝ කීප දෙනා ගොඩනගුවට පස්සේ දැන් ආණ්ඩුව වලටවත් පුළුවන්. දැන් අද බලන්න ආණ්ඩුව වට්ටන තැනකට ඉන්නෝනේ. දැන් මේ වෙනකොට අපේ දිස්ත්‍රික්ක තුල මහා ව්‍යාපාරිකයෝ ගණනාවක් තමන්ගේ වී සංචිත එකතු කරගන්නේ නැතුව පැත්තකට වෙලා ලොරි ටික ගාල් කරගෙන තියාගෙන ඉන්නවා. මේ ආණ්ඩුවට රිද්දන්න කියන්නේ. හැබැයි මේගොල්ලෝ කවුද හැදුවේ? මේ ඉතිහාසයේ පුරාම මේගොල්ලෝ හැදුවේ මහ බැංකුව සහ රාජ්‍යය. රාජ්‍යයෙන් දුන්නා 102 පොලියට මහ බැංකුවෙන් රිජුව ඒගොල්ලන්. රාජ්‍ය බැංකුව වලින් ප්‍රමුඛතාවය දුන්නේ මේ ගොවියන්ට තමයි. මේ ව්‍යාපාරිකයන්ට. ගිහිල්ලා දෙනවා ඊට ඒ කියන්නේ පළමුවෙන්ම මේගොල්ලෝ වී මිලදී ගෙනලා මාස 2ක් විතර පහුණාම තමයි කුඩා ව්‍යාපාරිකයට සල්ලි නිකුත් කරේ. ওই රාජ්‍ය බැංකු තුනම එහෙම කරා. එතකොට මේවත් එක්ක තමයි මේ කුඩා ව්‍යාපාරිකයා තමන්ගේ මෝල් පැත්තක තියලා ඊට පස්සේ 5 දිනක් සීඩ් විනාසා ගත්තා. කෝච්චියට පැන්න එක්කෙනෙක් ණය ගවා ගන්න බැරුව හොඳම ඔය අද ඉන්න මහා මෝල් හිමියන්ට උදව් කරපු හොඳම ව්‍යාපාරිකයෙක් මුදියන්සේ මුදලාලි කියලා. එතුමා පපු යමාරු හැදිලා. මොකද ණය වලට බැංකුව ඇවිල්ලා වෙන්දේසි කරන්න කියනකොටම පපු යමාරු හැදිලා. හොඳ මෝල් ඒවා හිතා ගන්න ඔබ එහෙම හැදුවා කියලා. එතකොට මේ වගේ හිටපු ඒ සමස්ත ව්‍යාපාරික සංඛ්‍යාවම ලංකාවේ අයින් කරලා මහා ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් බවට පරිවර්තනය කරන ක්‍රියාවලියත් එක්ක අද ආණ්ඩුවත් අපහසුවටපත් වෙනවා. සම්පූර්ණ ගොවියත් ඛේදවාචකයක් බවට පත් වෙනවා. සෑහීමකට පත් වෙනවා. දැන් මේ වෙලාවේ ඇත්තටම මේ මිලදී ගැනීමේ ක්‍රියාවලිය මොන වගේ සිද්ධ වෙන්නේ? සම්පූර්ණ මේ ආණ්ඩුව ගත්ත ව්‍යායාමයේම වැරදි කියලා මම දකිනවා. ගන්න කීයටද ඇත්තටම ගන්න කීයටද? දැන් වෙනකොට අද අපේ බල ප්‍රදේශ තුල නාඩු රුපියල් 59යි 60යි. මේ කුරුණෑගලට අරන් ඇවිල්ලා ඒගොල්ලෝ 98ට හාල් දෙන්න පුළුවන්. දැන් බෑ කිව්වට. ඊළඟට මේ වෙනකොට කීරි සම්බ කියන විකාර හාලකට නම් කරපු නිසා
ඒකට දැන් තාම හරියට මිලක් නැහැ. නාඩු සම්බයි එක ළඟ යනවා 58 59 60. ඔය කියන තැනකට දැන් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ 3800ට ගත්තා කියන එක 3750 800 අතර යනවා. හරි ඒ කියන්නේ සුළු ව්‍යාපාරිකයෝ ගණනාවක් ලංකාවේ ඉන්න මොල්ලිම මේක අරන් යනවා ඇවිල්ලා ඒ වගේ හින්දා පොඩි සහනයක් තියෙනවා. නමුත් ගොවියෝ දැන් මේ වෙනකොට වී දෙන්නේ නැහැ. මොකද හරි මිලක් එනතුරු දෙන්නේ නැහැ කියන තීන්දුවක අද ගොවියෝ ඉන්නවා. ඔවුන් හරි ශක්තිමත් තැනක ඉඳගෙන නෙමෙයි කටයුත්ත කරන්නේ. අමාරුවෙන් හරි තියෙන රත්තරන් බඩු ටික මේ උකසට තියලා හරි මේ වෙලාවේ අපි මේක කරනවා කියන තීන්දුවක ඉන්නවා. ඒක එක පැත්තක්. ඊළඟට හැබැයි ව්‍යාපාරිකයෝ දැන් ඉන්නවා අපි ගන්නෙ නෑ අපිට මේ කියන මේ ආණ්ඩුවේ මිල හරියට ලැබෙනකන් කියන කතන්දරයක්. හාල් මිලේ කතන්දරය. නමුත් ඇත්තම ගත්තොත් ඔයා හිතන්නකෝ ඔබතුමා දන්නවා ලංකාවේ බුලත් පිටක මිල රුපියල් 50යි. මේ තමයි ඇත්ත කතන්දරේ. වී කිලෝවත් මේ තමයි මිල. මං කියන්නේ කාලා කෙල ගහන එකකට ඒ. ඊළඟට අනිත් ඔක්කොම දේවල් දිහා බලන්නකෝ. ඊළඟට අපි කම්කරුවෙක් ගත්තාම රුපියල් 2000ක් විතර මිල යනවා කම්කරුවා ගන්නකොට. හැබැයි සමාගම් වල කම්කරුවා දැන් ওই තියෙන මහා පරිමාණ සමාගම් වල වැඩට ගියාම රුපියල් 850යි වතුරවත් දෙන්නේ නැහැ. කෑම එකත් අරන් එන්න ඕන. ඒගොල්ලන්ට එහෙම සහනයක් තියෙනවා. අපිට ඒ ගන්න කම්කරුවට අර විදියටත් සලකනකොට මේ ගන්න අස්වැන්නෙන් ඒවා ඔක්කොම විසඳ ගන්න පුළුවන් කමක් නැහැ. මට නම් අදටත් පුදුමයි මේ දක්වා ගොවියා මේ ශේස්ත්‍රයේ ඉන්න එක පිළිබඳව. මොකද ආණ්ඩුව වලට වමනාව මේ කුඩා ගොවිපලෙන් අයින් කරලා දැන් මේවා මහා පරිමාණ ගොවිපළ වල බවට පරිවර්තනය කිරීම. ඒ තමයි මේ ආණ්ඩුවේ මේ විශේෂ ධාරාව. අපි හැමදාම කළේ අර ගුරුවරයා නරකයි කියලා කිව්වහම උද්ඝෝෂණය කළා මාරු කරා වගේ අපිට හොඳ නැහැ කියනකොට දේශපාලඥ හරි පක්ෂයේ ආණ්ඩුව වෙනස් කරලා තව ආණ්ඩුවක් ගත්තා. හැබැයි සිලබස් එක ගානට යනවා. විශේෂ ධාරාව ලෝක බැංකුව සහ ලෝකයේ විසින් ඉදිරිපත් කරපු නිර්දේශ ක්‍රියාමාර්ග ඒ විදිහටම මේගොල්ලොත් කරගෙන යනවා. ආයේ මේකේ වෙනසක් වෙලා නැහැ. මේ තමයි ඇත්ත කතන්දර. එතකොට මේ විෂය නිර්දේශය වෙනස් කරන්නේ කොහොමද? දැන් මේකනේ ඊට පස්සේ මුණ දෙන ගැටලුව දැන් අපි මේ අපිට කෙසේම් වරින් වර යම් සංඥා නිකුත් කරනවා යම් තොරතුරු හම්බ වෙනවා ලැබෙනවා පණිවිඩ එනවා දැන් කෙසේම් පුද්ගලයන්ට ඇවිල්ලා මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා පිටස්තර පුද්ගලයන්ට නැත්තම් ගොවි ජනතාව හෝ කුමන හෝ සාමාන්‍ය මිනිස්සු විසින් පත් කරගනු ලබන මේ කණ්ඩායමකට පුද්ගලයෙකුට මේවා විසඳන්න පුළුවන් කියන විශ්වාසයක තමයි ජනතාව දිගින් දිගටම හිටියේ. මේ විශ්වාසය එල්ලීගෙන හිටියා. හැබැයි කොහොම වුණත් මේ වන විට පොඩි කටුක යථාර්ථයක් තියෙනවා. ඇත්ත තත්ත්වයේ බිමේ තියෙනවා. ඒ තමයි ගොවියන්ට ගොවිතැන එපා වෙලා කියලා බොහෝ ගොවියෝ කියනවා. මේක කරගන්නම දෙයක් නැතුව කරන. ඒකට ගොවිතැනට ගොවිතැනට ආණ්ඩුවෙන් සලකන්නේ කොහොමද? රාජ්‍ය ඇතුළේ තියෙන ඉඩ මොකක්ද? මේක ප්‍රධාන ආහාරය නම් ජාතික ආහාරය නම් අපේ මූලික ආහාරය බත නම් ඒ ආහාරය නිෂ්පාදනය කරන්න ඒක සාධාරණව මේ කුසගින්න නිවා ගන්නයි අපි ආහාර ටිකක් ගන්න. ඒ කුසගින්න නිවා ගන්න මිනිස්සු අතර මේක බෙදා ගන්න මේ පුංචි රටේ ඒ තරම්ම ගැටලුවක්ද? මොකද්ද මේක ඇතුලේ හැංගිලා තියෙන ප්‍රශ්නේ? කවුද මේ ප්‍රශ්නේ හසුරවන්නේ? මේවා සම්බන්ධව ගොවියෝ ඊටාම උනන්දුවෙන් කටයුතු කළ යුතුයි. මොකද මේ ප්‍රශ්නේ වෙන අය විසඳන්නේ නැහැ කියලා දැන් අපිට පැහැදිලිව පේනවා. විශේෂයෙන් මාධ්‍යයක් හැට මේ ප්‍රශ්නේ අපි දීර්ඝ කාලයක ඉඳන් කතා කරනවා. නිනාද වැඩසටහන ඇතුළත අපි විශාල වශයෙන් මේ කාලේ අරගෙන තියෙනවා මේ කතාව කරන්න. අපි මුලින්ම වීවලට 60ක් දෙන්න කියන සටන් පාඩයත් අපි මේ මැදිරිය ඇතුළේම අපි මේ කණ්ඩායමත් එක්කම අපි කතා කරලා තියෙනවා. නිසා දැන් මේ ගොවියාගේ සටනට පණ පෙවීම අපි හිතනවා අපේ වගකීමක් කියලා. ඒක අපේ විතරක් නෙවෙයි බත් කන හැම මිනිහෙකුගේ වගකීමක් කියලා හිතනවා. ඒ නිසා විරාමෙන් පසු ඔබත් අපි ගන්නම් සංවාදයට ඔබත් එක්ක එකතු වෙලා අපි මේ සාකච්ඡාව සංවාදයේ ජනතාව අතරට ගෙනියමු. මේ දියුණු කරමු. මේ කාටද රිදෙන්න ඕන මෝල් හිමියටද ව්‍යාපාරිකයටද කාටද කියන එකට වඩා ඇත්තටම මේ ප්‍රශ්නයෙන් වේදනාවට පත් වෙන්නේ කවුද? ඒ වේදනාවෙන් ගලවන්නේ කොහොමද මේ සුවහසක් වූ ජනතාව? අපි ගිහිල්ලා යන පළමු විරාමයට පුරන් දෙන්න අප සමග. ඔබ නැවත නින්නාද සමග එක්වන්නේ වී අලවී අර්බුදය හා ආර්ථිකය පිළිබඳවයි කතා බහ කරන්නේ. දිගින් දිගටම ගොවි ජනතාව බැටකාපු ප්‍රශ්නයක් වී අලවිය. තමන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීමේ ගැටලුව දීර්ඝ කාලයක් තිස්සේ ගොවියා මුහුණ දෙන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය නොවිසඳෙන්නේ ඇයි කියලා ප්‍රශ්නයක් ඇත්තරම තියෙනවා. ඒක විසඳන්න පුළුවන් එකක්ද කියලාත් අපිට අහන්න වෙනවා. මෙතන සිට අපි ඔබට ආරාධනා කර සිටිනවා මේ බිමේ ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තට මේ සම්බන්ධව මොනවද හිතන්නේ? ඔබේ ගැටලුව මොකක්ද කියන කාරණේ අපිට කියන්න. 066 22 83 68 69 තිරදිසන අංක ඔස්සේ ඔබට එන්න පුළුවන් මැදිරියට.
එන්නතුරු අපි කතා කරමු. වසන්ත බණ්ඩාර මහත්මයා, දැන් මේ ප්‍රශ්නයට මෙතුමා කියපු සටන් ඉතිහාසයකුත් තිබුණා. අපි දන්නවා පොළොන්නරුවේ වීමෝල් වලට බෝම්බ ගහපු අවස්ථා තිබුණා ගොවියෝ හදලා. මම විශාල සංඛ්‍යාවක් දිවි නසා ගත්තා මේ ප්‍රශ්න හේතු කොට. ඒකට මේ ඒ මියගිය ගොවීන්ගේ සොහොන් දැකලාවත් ඒ මතින්වත් මේ ප්‍රශ්නේ විසඳුන්නේ නැහැ. මේක විසඳන්න බැරි ගැටලුවක් දැත්තට. මේක තාක්ෂණික ගැටලුවක් තියනවාද මේක නිකන් වෙන විදිහකින් ආර්ථික වෙන දෘෂ්ටියකින් බැලුවොත් මේක එහෙම තාක්ෂණික ගැටලුවක්ද මේක විසඳන්න බැරි? මෙහෙමයි ගමගමතුවා, මේක හෝදමින් මඩේ දමමින් උත්තර සොයපු ගමනක් මේ. ඒ අපිට ඔය වරින් වර පේනවා ගොවියෝ සිවිදි නසා ගන්න ප්‍රශ්න, විකුණු ගන්න බැරුව ඒ ආදී වශයෙන් ඒ ප්‍රශ්න, මේ මහා ප්‍රශ්නේ වරින් වර පැන නගින පිළිබිඹු. අපි හැබැයි මේ මහා ප්‍රශ්නේ මේක ටිකක් නීරස වෙන්න පුළුවන්. නමුත් මේක වටහා ගන්න නැතුව මේ අපේ වාමාංශික පක්ෂ වලටත් පැටලලා තියෙන්නේ. ඔවුනුත් රුපියල් 2ක් අඩුවෙන් හාල් කන්න ඕන කියලා මේ මතයක් ඔලුවට හදලා මහා මෝල් හිමියෝ කීප දෙනෙක්ගේ නම් කියලා මේ කුමන්ත්‍රණය සාධාරණීකරණය කරන්න මේ අවබෝධය නැතිකම නිසා. ඒතර මේක අධිරාජ්‍යවාදී සමයේදී ඔවුන්ගේ සූරාකෑමේ ප්‍රධාන ක්‍රමවේදය වුණේ රටවල් වල ඉඩම් අත්පත් කරගෙන ඒ ඉඩම් වල වැඩ කරන අපේ වතු කරේ ඒ වෙනකොට පිටින් පවා මිනිස්සු ගෙනල්ලා ඒ වැඩවසම් වහල් මේ සමාජයක් නඩත්තු කළා. මේ ඉඩම් වල ප්‍රතිලාභ සුරාකෑම සහ වෙනත් ඛනිජ සම්පත් ඒ ආදි වශයෙන්. එතකොට මේ නව යටත් විජිත යලි යටත් විජිත ක්‍රියාවලිය ඇතුලේ කොහොමද අර කලින් කරපු දේම කරගෙන යන්නේ කොහොමද? ඒක කරන්න ඕන් ඊටාම සූක්ෂමව ක්‍රියාමාර්ග තේරුවා. මේ අර හරිත විප්ලවය කියන ඒ තාක්ෂණික ආලේප කරපු ඒ ක්‍රමවේදය ඇතුලේ ඒක හරි දියුණු ක්‍රමවේදයක්. මේක තමයි උත්තරේ. සාගතේ නැති කරන්න ලෝකේ විද්වතුන් පුහුණු කරලා පිටරට උපාධි දීලා අරගෙන ගිහිල්ලා ට්‍රේන් කරලා ගෙනල්ලා අපේ රටෙත් ඒක ඇතුලේ සම්පූර්ණ වුන් යෙදවුම් වෙළඳපොළ අත්පත් කරගත්තා. හරි, අපේ රටේ තාම බීජ වෙළඳපොළ වුන්ට සම්පූර්ණයෙන් අත්පත් කරගන්න බැරි වුණා. හැබැයි පහුගිය සැරේ බීජ පනත ගෙනල්ලා සම්මත කරගත්තා නම් ඒකත් ඔවුන්ට අත්පත් කරගන්න පුළුවන් සමස්තයක් ලෙස. නමුත් ඒක පරාජය කරන්න පුළුවන් වෙච්ච නිසා අද වෙනකොට බීජ යම් ප්‍රමාණයකට ඔවුන්ට සමස්තයක් ලෙස ආධිපත්‍යය ඒත් රජයේ බීජ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් වහලා දාලා ගොවිපළ වහලා දාලා ඒකට සහාය දීලා තියෙන රජයේ ප්‍රතිපත්තිමය වශයෙන්. නමුත් වෙළඳපොලේ සමස්තයක් ලෙස අත්පත් කරගන්න බැරි නමුත් කෘෂි රසායන සහ පොහොර ආදී වශයෙන් සියලු යෙදවුම් ඔවුන්ගේ අතේ තියෙන මහා සමාගම් කීපයක් විසින් හසුරුවන. ඒතර දැන් ඊළඟට ඉඩම් අයිතිය ක්‍රමානුකූලව ගොවියාගෙන් උදුරගෙන මහා සමාගම්, ඒකට කියනවා ලෑන්ඩ් කොන්සොලිඩේෂන්, විශාල ඉඩම් හදලා ගොවියා කම්කරුවෙක් බවට පත් කිරීමේ ප්‍රතිපත්තිමේ තීන්දුව. ඉඩම් පනත් දැන් ඉඩම් පනත් සංශෝධනය කරලා එතකොට ගොවියට ඉඩම් වෙළඳ පොලක් හදනවා. ගොවියාට දැන් මේ තියෙන ඉඩම් විකුණන්න බෑ. ඒක පවරන්න පුළුවන්. මේ නීතිය යටතේ අපේ රටේ ගොවි ජනපදවල ඉඩම්. ඒතර මේක විකුණන්න පුළුවන් බවට පත් කරපු ගමන් මේවා විකුණන්න පෙළඹෙනවා ගොවියා. මේක ඉතා අමාරුයි. මේ සංස්කෘතික හේතු මත මේ ව්‍යුහගතවන පවත්වාගෙන යන්නේ මේ ගොවියෝ. ඒක මහා ලාභදායී ව්‍යාපාරයක් ආර්ථික ක්‍රියාකාරකම් නිසා නෙවෙයි. ඒතර ඕන් දන්නවා ක්‍රමයෙන් වීගොවියා වීගොවිතන එපා කරන දැන් අලුත් પરම්පරාවට ඒක එපා වෙලා තියෙන මේ පරණ પરම්පරාව තම අල්ලගෙන ඉන්නේ. එතකොට මේ මහා සමාගම් වලට දැනටමත් නියම ව්‍යාපෘති හැටියට නාච්‍ය ආදුවේ මම වගකීමෙන් කියන්නේ ජයිකා ආයතනයේ ආධාර මත ගොවි සංවිධානයකට යායක් මහා යායක් විදියට පවත්වාගෙන යනවා. එතකොට ඒ යායට අදාළව තමයි ඔප්පුව පව වෙනස් කරනවා. එතකොට ඒක පාරවල් වෙනත් පොදු පහසුකම් අරවා මේ ඔක්කොම අතෑරලා ඒ ඉඩම් නැවත මැනලා ඉඩමේ අයිතිය දෙනවා. එතකොට මේ ගොවි සමාගමට පුළුවන් මහා සමාගමත් එක්ක ගිවිසුමකට ඇවිල්ලා මේ මුළු යායම මහා සමාගමට පවරන්න. එතකොට විවිධ අත්හදා බැලීම් කරනවා. මේ කුඩා ගොවීන්ගේ පැවැත්ම අනතුරට ලක් කරලා ඔවුන් ඉඩම් විකුණන තැනට පත් කරලා ඔවුන් කම්කරුව බවට පත් කරලා මහා සමාගම් වලට මේ ඉඩම් අත්පත් කර ගැනීම අර තුවක්කුව වෙනුවට නීතිය පාවිච්චි කරලා වෙනත් ආර්ථික දේශපාලන උපාංග පාවිච්චි කරලා ඒක කරගෙන යනවා. එතකොට ඒක කරගෙන යෑමේදී ප්‍රධානම ඔවුන්ගේ අර කියන යදවුම් වෙළඳපොළ දැනටමත් අත්පත් කරගෙන තියෙන්නේ. ඒතකොට අවසාන නිෂ්පාදන නිමි නිෂ්පාදන වෙළඳපොළ අත්පත් කරගන්න නම් ගමගේ මැතිතුමා මොකද්ද කරන්න ඕනේ? මේ කුඩා මෝල් 7-8 දහයක් තිබුණම ඒක වෙළඳපොළ අත්පත් කරගන්න බෑ.
එහෙනම් මේවා ඔක්කොම වැහෙන තත්වයක් ඇති කරලා මහා මෝල් කීපයක් විතරක් ඉතුරු කරන්න ඕන. එතකොට තමයි ඒවට ලොකු මිලක් ගෙවලා මිලදී ගන්න පුළුවන් වෙන්නේ. මහා සමාගම් වලට විදේශීය සමාගම් වලට ඒවා මිලදී ගන්න පුළුවන් වෙනවා. මේ විදිහේ අර්බුදකාරී විදිහට වෙළඳ පොලේ අවුලක් ඇති කරාම මේ ඉන්න දේශීය ව්‍යාපාරිකයොත් පෙළඹෙනවා ඒවා විකුණලා දාන්න. එතකොට ඊටා පහසුවෙන් මේ නිමි ආහාර නිෂ්පාදනය කියන්නේ සහල් වෙළඳ පොලත් උන්ට අත්පත් කරගන්න පුළුවන් වෙනවා. මට ඇමතුමකට යන්න අවස්ථාව දෙන්න. අපි යන්නේ දැද්දිගමට. ජයරත්න මහත්මයා ඔබ අපිට කතා කරන අයබෝන්. අයබෝන් මේ ඔබ ගැටලුව එමු කරන්න. සටහන් නම් බොහොම මුද වැදගත් සටහනක්. ඉතින් ඒ වගේම මේ ගොවි ප්‍රශ්න විසඳනවට වැඩිය දැන් මේ ගොවියා නැති කිරීමේ වැඩපිළිවෙලක් තමයි දැන් මේ දිගටම යන්නේ. මේ ගොවියට කිසිම මිලක් නැහැ. ඒ ගමන දැන් වැව් ටික ඉවර කරගෙන යනවා. සෑම ප්‍රදේශයෙම ගොවියන්ගේ වීතික මංකොල්ලකාර රජයේ මංකොල්ලකාරයෝ ගෙනින් ඒ ටික අරගෙන එනවා. එතකොට රාජ්‍යානුග්‍රහයේ ඇතුව ගේන තීනි ටික ගෙනත් ඉවරලා මංකොල්ල කනවා. වරායෙන් තියෙන මංකොල්ල කනවා. මේක මංකොල්ලකාරයෝ ටිකක් ඉන්නේ. ගොවියා නැත්තටම නැති කරුවොත් තමයි දැන් පිටරටින් අද බලන්න චීනෙන් පෝර ගෙන්නනවා. ඒවෙත් ඉන්නවලු රටට අහිතකර ජීවීන්. ඉතින් මේවා දැන් ගේන්නේ මේ ඇමතුවරු. ඇමතුවරු දන්නේ සමාජලට ඇමතුවරු හිතන ඇති වීතික දාපුවාම හාල් එන්නේ කියලා. ගොවියා විඳින දුක ගොවියා විතරයි දන්නේ. මායිතේ ඔය ගොවි මේ අපේ සභාපතිතුමා හරි එතුමා දන්නවා 1950 60 ඉඳලා. ඉතින් ඒකෙන්ද අපේ රට දැන් නම් හරියන්නේ නැහැ. දැන් මේ ඔක්කොම නිරෝධායනය කරලා අපිට නිරෝධායනය කරන්න වෙනවා මේ ඉන්න රජයේ. කරුණා කරලා අපිට ගොවියට නිදිතනක් දෙන්න කියලා අපි කියන්නේ. ගොවියට හාල් කිලෝ එක මේ කිලෝ එක 80කට ගත්තට කමන්නේ. හුවක් ගෙඩියක් අද මේ පළාතේ දෙදිගම් කෑගල්ල දිස්ත්‍රික්කයේ හුවක් ගෙඩියක් රුපියල් 30යි 40යි. එතකොට පොල් ගෙඩියක් රුපියල් 80යි. එතකොට වී8ක් කොහොම වෙන්නේ ගන්නකො? ඇත්තරම මම ස්තුතියි ඔබතුමන්ට මේ වී කිලෝවක් සඳහා ගෙවන මිල ගලඟ අපි වසන්ත බණ්ඩාර මහත්මයා අපි නැවතිලා ඉන්නවා. මම කියමින් හිටියේ ගමකෙතුමා මෙන්න මේ මහා ප්‍රශ්නය තේරුම් ගන්න ඕන. ගොවියත් අපිත් රටේ ජනතාවත් සියලු දෙනා. හැමදාම මේ එවලට පැනනගෙන ප්‍රශ්නයට ගැන තමයි අපි කතා කරන්නේ. ඒක හරි. ඒක වරදක් නෑ. පැනනගෙන ප්‍රශ්නය තමයි කතා කරන්නේ. හැබැයි අපේ මේ වගකීම තමයි මේකේ ගැඹුර සොයා ඉදිරිපත් කිරීම. මම කියමින් හිටියේ ඔවුන්ට අවශ්‍යයි මහා මෝල් කීපයක් විතරක් ඉතුරු කරන්න. ඒතර ඔය භාණ්ඩාගාරයේ ඉන්නවා කකුල කැඩිච්ච අස්සයෝ ටිකක් රේස් එකට තියෙන ආණ්ඩුව. දැන් අවුරුදු 30ක් තිස්සේ මෙතුමා කියන චන්ද්‍රිකා සමයේ ඉඳලා ඔය ලනු දුන්න මිනිස්සු තාමත් ඉන්නවා. ඔවුන් කියන්නේ මුළු රටටම ඔය මහා මෝල් 4-5 තිබ්බම ඇති කියලා. ඒ අර න්‍යාය පත්‍රය. මේ කුඩා මෝල් ටික ඔක්කොම වස්සලා මහා මෝල් කීපයක් විතරක් තිබුණාම තමයි අර මහා සමාගම් වලට අත්පත් කරගන්න පුළුවන් වෙන්නේ යම් දවසක. එතකොට මේ ක්‍රියාවලිය ඇතුලේ දැන් අර අපි ඒ කියමින් විවෝගාව එපා කරවන්න කරපු දේවල් අර ජල කළමාකරණ ඒවා ගොවීන්ට පරද්දන්න පුළුවන් වුණා. ජලයට බදු ගහන වැඩ ඒවා නවත්තන්න පුළුවන් වුණා. හැබැයි ඒවා තාම ඇජෙන්ඩා එකෙන් අයින් කරලා නැහැ. ඒවා මේ ආණ්ඩුව යටතේ කරන්න පුළුවන් නම් කරන්න උත්සාහ ගනිමින් ඉන්නවා. එතකොට අර කියන කුඹුරු ගොඩ කිරීමට අවසර දීමේ ක්‍රියාවලිය. වෙනත් භෝග වගා කරන්න අවසර දීම දැනුත් ඒක සිද්ධ වෙනවා ක්‍රමානුකූලව. ඒක මේ ගොවිජන පනතට විරුද්ධව ඒවා සිද්ධ වෙනවා. ඊළඟට දැන් අර ඔය පොල් වගාවේ අලුත් සෙල්ලම පොඩි සානාධාරයක් දීලා තෙත් කලාපයේ විශේෂම තෙත් කලාපයේ කුඹුරු වලට ගොඩ කරලා පොල් වවන්න දිරි ගන්නවා. ඉතින් අවසානයේ පොලුත් නැති ඉඩම ගොඩ කරන අවසරය ගන්න එක තමයි අවසානයේ වෙන්න පුළුවන් එකෙන්. පොල් වල වෙනම ප්‍රශ්නයක් තියෙනවා. දැනට තියෙන පොල් අකර ලක්ෂ 11ක ප්‍රමාණයෙන් තුනෙන් එකක් විතර ඵලදායීතාවය නැහැ. ඒවා හොයලා බලලා ඒවා කරනවා වෙනුවට පොල් වගා කිරීම මණ්ඩලය වෙන අලුත් සෙල්ලමක් පටන් ගන්නවා. ඒතර මේවට මේ විවිධ ජාත්‍යන්තර සංවිධාන උපදෙස් තියලා නිලධාරීන්ගේ ඔළුව හදලා සහනාධාර දීලා මේවත් කරගෙන යනවා. එතකොට විවගාව විනාශ කිරීමේ විවගාව ඉවත් ජනතාවගෙන් උදුරා ගැනීමේ සලස්මක් නියත වශයෙන්ම ඒකේ උච්චතම තන තමයි මේ තමයි රජය මිල පනවන්න නැතුව හිටියානම් ඒක වෙනම දෙයක්. එතකොට මේක යම් ප්‍රමාණයක වෙළඳ පොලෙන් කළමනාකරණය වෙනවා කියලා කියතයි. ඒත් රජය වී මිලදී අරන් ගබඩා කරන්න යන්න අවශ්‍ය නැහැ. රජයට තියෙන්නේ මොකද්ද? ආරක්ෂිත තොගේ. කියන්නේ අඩු තරමින් රටේ මාසයක් දෙකක 105ක විතර වී තොගයක් ඒගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්. දැන් 105 තියා 101ක්වත් මිලදී ගන්න නැහැ.
ඒ 105ක විතර ප්‍රමාණයක් මිලදී අරන් තියාගන්න ඕන ආරක්ෂිත තොගයක්. ඒක රජයේ පරම වගකීමක්. මේ හැර වෙළඳ පොලේ මේ තියෙන විකෘතිය නිවැරදි කරාම ගොවියාට හොඳ මිලක් හම්බ වෙනකොට ගොවියා දිරිමත් වෙනවා. ගොවියා වී ගොවිතැන අත්හරින්න නැතුව තව තවත් ඒ වෙනුවෙන් තමන්ගේ ශ්‍රමය කාලය කැප කරලා ඒක ඵලදායී ආර්ථික ක්‍රියාකාරකමක් විදිහට කරන්න උත්සාහ ගන්නවා. ඒතර ගොවියාගේ දරුවත් ඒක පිළිගන්න සූදානම් වෙනවා. දැන් මේ සංස්කෘතික හේතුවක් මත නෙමෙයි ආර්ථික හේතු මත ඒක පවත්වාගෙන යනවා. හරි? ඊළඟට කුඩා මෝල් ටික පවතින එක ඒ අයගේ ජීවන පැවැත්ම විතරක් නෙමෙයි. රටේ සමස්ත ආහාර සුරක්ෂිතතාවයට දීර්ඝ කාලීන අවශ්‍ය දෙයක්. ඒතර ඒවා පවතින්න පුළුවන් වෙන්න මිල නියම කරන්න ඕන. හරි මිල. දැන් හරි මිල නියම කරන්නේ නැතුව වැරදි විකෘති මිලක් නියම කරලා පහලට මේ සියලු දෙනා කුඩා මෝල් ගොවියා පවා ගොවිගෞතන ඇති කරන තත්ත්වයක් අතහරින තත්ත්වයක් ඇති කරලා තියෙනවා. ඒක තමයි මූලික ප්‍රශ්නේ. දැන් මේ මිල විකෘතිය ඇති කරන්නේ කවුද? දැන් මේ වෙළඳපොළ සම්බන්ධව කතා බහ කිරීමේදී හරි වැදගත්. ඒ කොහොමද ඒක කරන්නේ කියන එකත් හරි වැදගත්. 066 22 83 668 609 ඔබට විවෘත කරලා තියෙන්නේ. එන්න මැදිරියට කතා බහ කරමු. මේ ප්‍රශ්නේ අපිට දැනෙන්න ඕනේ. බත් කන මිනිස්සු නිසා අපි යනවා කලබාන්ට ජයතිස් මහත්මයා ඔබ අපිට කතා කරනවා. අයබෝන් ජයතිස් මහත්මයා. ඔව් අයබෝන් අයබෝන් මේ ඔබතුමාට මම මගේ ගැටලුවක් මේ ඉදිරිපත් කරන්න. මොකද මේ දැන් තියෙන මේ අපි වීගොවියට එතකොට අනිත් ගොවිතැන් කරන අයට කරලා කියන මේ අපරාධය පිළිබඳව පොඩ්ඩක් කියන්නටයි මේ දැන් වීගොවියා සම්පූර්ණයෙන්ම අසරණ කරලා මේ රටේ වීගොවියා නැත්තරම නැති කරලා මේ ගොම් පාලකයෝ මොකද්ද මේ කරන්න හදන්නේ කියන එක ඔබතුමාලට මේ කියන්න හදන්නේ. මේ අපිට ඒක මේ ඊළඟට දැන් තේකොවියා එතනින් අසරණයි මේ පිටරටවල වලින් පෝරගෙන හැල්ලා මේ විනාශකාරී පෝරගෙනලා මේ හදලා මේ කිසිම ආදායමක් අපිට ගන්න බෑ. දැන් ඔක්කොම විනාශයටම පත් වෙලා තියෙන්නේ. ඒක නිසා මේ ගොම් පාලකයන් මේ කරන වැඩෙන් ගොවියාවත් රැක ගන්නට මොකක් හරි වැඩ පිළිවෙලක් දෙමු. ඔවුන්ගේ ජීවන රුපියල් 80ක් හෝ 85ක් මිලක් නියම කරලා මේ සියලුම 80ක් ලංකාවේ ගොවියෝ ඉන්නවා. ඒ ගොවියෝ ඒක රාශිය කරලා ඔබතුමාලා මේ කරන වැඩ පිළිවෙල මම හිතන හැටියට අද කරන්නම සුදුසුම වැඩක්. ඒක නිසා මේ ඔබතුමාලට මම තාපි යෝජනා කරනවා. ඒ කර්මාන්තයේ සඳහා ඔබතුමාලගේ වැඩසටහනක් ඉදිරිපත් කරලා මේ අපේ තියෙන මේ අහිංසක ගැටලු කියන්නටවත් ඔබතුමාලට ඉඩ සලසා දෙන හැටියට ඉලා සිටිමින් මගේ ගැටලු අවසන් කරනවා. ඔබ සුතේ ඔබතුමන්ට ඕන් ඉල්ලන්නේ ඇත්තටම ජීවිතයක් කියලා අපිට හිතෙන්නේ. ගොවියා ඉල්ලන්නේ කිසිවක් නෙවෙයි ජීවිතයක්. ජයසිංහ මහත්මයා දැන් මේ කතාව මේ ගොවීන්ට බොහෝ ප්‍රශ්න තියෙනවා කියන්න තැනක් නෑ අද. මේ නිසා අපි මේ අවකාශය හදන එක තාම යුතුයකමක් සහ අපේ වගකීමක්. දැන් ඇත්තටම මේ ඔබතුමාලගේ ප්‍රශ්නේ දැන් පසුගිය කාලේ අපි දැක්කා යුද හමුදාව යොදවලා මිලදී ගැනීම කටයුතු වල දෙනවා. අපි දැන් කලින් කලට කිව්වා මේ වී අලෙවි මණ්ඩලය නැවත සක්‍රිය කරනවා කියලා. ඊට පස්සේ මේ සඳහා බැංකු දිරිමත් කළා ණය පහසුකම් දීලා මේ වී මිලදී ගැනීම යාන්ත්‍රණය සකස් කරනවා කියලා කිව්වා. ඒතකොට දැන් ඇත්තටම ඒක ඇත්තටම ඒක උනේම නැද්ද? දැන් මේ ප්‍රශ්නේදී තාම සාධාරණයිනේ අහන එක. දැන් ඇතැම් තැන්වල කියනවා මම මේක උනා කියලා. මේක වෙමින් පවතිනවා කියලා. ඒත් දැන් කවුද හරි කවුද වැරදි කියලා අපිට විනිශ්චයට ලක් කරන්න වෙනවනේ. ඔබතුමාලා ඇත්තටම මේකට මූණ දෙන්නම තත්ත්වය මොකද්ද? මේ මහා ව්‍යාපාරිකයෝ ළඟ ධන ගැහුවා දෙපාරක් දැන්. ගිය වතාවේ ගිය කන්නේ යුද හමුදාවේ නායකතුමෙක් ඇවිල්ලා ඒ වෙනුවෙන්ම විෂය ධාරාවට පත් කරපු ඇවිල්ලා මහ ව්‍යාපාරිකයෝ ළඟ ධන ගැහුවා. මොනවද කරපු පරීක්ෂණ මොනවද අරගත්තද? මොනවද අඩුතරමේ ගබඩාවක් පරීක්ෂා කරන්න ඒගොල්ලන්ට අවස්ථාවක් ලැබුණාද? නැහැ. ඒ කිසි දෙයකට අවස්ථාවක් ලැබුණේ නැහැ. හරිනම් අත්‍යවශ්‍ය සේවා හැටියට ඔවුන්ට ලබා දීලා තියෙන වරප්‍රසාද හැටියට රජයට පැහැදිලිවම ඒවා පරීක්ෂා කරන්න ඉඩ දෙන්න ඕන. මොකද තනි භුක්තියකින් තමන්ගේ සමනිදේපලකින් ආව නෙමෙයි ඒගොල්ලෝ. මේ කුඩා තැනකින් පටන් අරගෙන අපි දන්න කාලේ අපිට අමතක නැහැනේ. මේ අපි දන්න කාලේ හිටපු මේ සොච්චම් මුදලාලිලා තමයි ඔය මහ ලොකු බවටපත් උනේ. ඒවට ලොකු දේශපාලන රැකවරණ, දේශපාලන වරදාන, ඒ වගේම විශාල විදිහේ බදු වලින් නිදහස් කරලා ලෝකයෙන් මේ බඩු ගෙනෙන්න අවස්ථාවන් ලැබුණා ඒගොල්ලන්ට. තීව්‍රබද්ධයෙන් නිදහස් කරලා. ඒ නිසා ඒගොල්ලෝ රටේ අත්‍යවශ්‍ය රටට බත සපයන ප්‍රධාන කාරණයක් කරන මිනිස්සු හැටියට තමයි ඒගොල්ලෝ ඉදිරියට එන්නේ. දැන් හිතන්නකෝ පුංචි වණ්ඩ තමයි ගොවිතැන කරන්නේ. දේශමත් දැන් මේ වී ටික සහල් බවට පත් කරලා මිනිසුන්ට දෙන්න කණ්ඩායමක් අවශ්‍යයි. අනිවාර්යයෙන්ම බොරු කතන්දරයන්නේ. ලෝකේ එහෙම එකක් නෑ, එහෙම සම්ප්‍රදාය. මේ ලංකාවේ තමයිනේ මේක අන්තම ඉහළට තියෙන්නේ. ඔයා හිතන්නකෝ ලෝකේ ලොකුම කෝටිපතියෝ හැදෙන්නේ එක්ක මත්ද්‍රව්‍ය ජාවාරම් වලින්, එක්ක යුද ආයුධ විකුණලා,
එහෙමත් නැත්නම් මැණික් හරි තව මොන හරි දෙයකින්නේ. හැබැයි ලංකාවේ ප්‍රකෝටිපතියෝ හිතාගන්නකො ආණ්ඩුව අට්ටන්න දන ගහන්න පුළුවන් තැනකටපත් උනේ මොනව නිසාද? මේගොල්ලන්ට දුන්නු ඒ සැනසිලිදායක කතන්තර නිසා. එහෙම නැතුව එයාලගේ බූදල් වලින් අරන් ආපු මිනිස්සු නෙවෙයි ඔය එක්කෙනෙක්වත්. මම දන්නේ පොළොන්නරුව අපිට කියන්න උදාහරණ තියෙන ඕන තරම්. මේ කවුරුත් දන්න කාරණා මේ හැදිච්ච ව්‍යාපාරිකයෝ කොහොමද ගොඩාවි කියන එක පිළිබඳව. ඔවුන්ගේ පැවැත්ම ඉස්සර තියුණු තත්ත්වයන් එක්ක. ඒ නිසා මම වෛර කරන්නේ මේ ක්‍රමවේදය. මොකද ඔවුන් ධෛර්යවන්තයි. ඔවුන්ට එහෙම සැලැස්මක් තියුණා. ඒ නිසා ඔවුන් ඒ ක්‍රියාවේ හිටපු එක වෙනම කාරණා. හැබැයි අපි වගේ තුන්වෙනි ලෝකේ රටක රාජ්‍යයක් මේවා පාලනය කරේ නැත්තම් මහා පළවෙනි ලෝකේ රාජ්‍යයකදී ඒක යුක්තිසහගත වෙන්න පුළුවන්. හැබැයි එතකොට වෙන්නේ සම්පූර්ණයෙන්ම මේ කුඩා ව්‍යාපාරික මිනිස්සයා විනාශ වෙලා පාරිභෝගිකයත් විනාශ කරගෙන මේගොල්ලෝ දැවැන්තයෝ බවට පත් වෙලා තියෙනවා. දැන් මේක තමයි උණු දේ. මම සරල කාරණයක් කියන්නම් කොයි මිල කතන්තරේට. අද ලංකාවේ බුසල ගිහිල්ලා රාත්තල ගිහිල්ලා කිලෝ ක්‍රමයට ස්ථාපිත වෙනකොට අදටත් ලෝකයේ මේ වර්ග දෙකම භාවිතා වෙන අනිත් රාජ්‍යයන් වල. තේරුණාද? හැබැයි ලංකාවේ ඒ සියල්ලම අයින් කරලා කිලෝ ක්‍රමය ආවා. මේකේ එක මං හිනහ යන කාරණයක් කියන්න. දැන් පොළොන්නරු දිස්ත්‍රික්කයේ කිලෝ 64 ලංකාවේ සම්මත මිල ක්‍රමය මං කියන්නේ මේ. කිලෝ 64 වී බුසල් 3 කියන්නේ කිලෝ 64ක්. ඒතකොට කිලෝ 64 මීටර තමයි දැන් අද ඔය කියන්නේ 3500 කියනකෝ. අපි අද ගන්නේ 3500 මිටිය. සම්බතු 4000යි හරි කියලා කියනවනේ. එතකොට අපි දන්නවා මෙන්න අපේ වී බුසල් 3ට තියෙන මිල. එහෙම තැනක ඔයා යන්නකො අම්පාරට ගියාම මේ ව්‍යාපාරිකයා කීයටද ඒක ගන්නෙ? ඒ මිටියේ කිලෝ 70ක් තියෙන්න ඕන. හරි. යන්න මුතුරු වලට කිලෝ 68යි. කන්තලේට යනකොටත් 68යි. දෙහියත ගණ්ඩියට යනකොට 70යි. මෙහෙම ඊළඟ අක්කරේපත් වේ තව ක්‍රමයක්. මේ 64 වෙනස් වෙලා. දෙයියෝ සාක්කි. ඒතකොට මේකද මේ රටේ සම්බන්ධ. මොකද එහෙ ගොවියගේ පැහෙන්නේ වෙන විදියකටද? මේ එකම පැහෙන වියට හුලකට අල්ලලා හරි ගැස්ව ගත්තාම මේ වියේ බර යන්න ඕන එකක්නේ. ඉතින් මෙන්න මේ කිලෝ ක්‍රමයේ තුල අපිව රවට්ටලා තියෙන හැටි. ඉතින් එක ගොවියෙක් නැගිටින්නේ නැහැ. මම දන්නේ මට හරි පුදුමයක් මේ මිනිස්සු මේ තැනටපත් වෙලා තියෙන එක පිළිවෙල. මේ ව්‍යාපාරිකයා ගිහිල්ලා ගත්තාම මෙහෙ වීවල මෙහෙම දෙයක් තියෙන නිසා ඒක කරන්න වෙන්නේ. එහෙම තමයි කියන්නේ. ඉතින් මිනිහා නිහඬයි. දැන් පුතුමලාගෙන් ගන්න වෙන්නේ දැන් වේලෙච්ච වී නෙවෙයිනේ තෙත වීනේ බොහෝ වෙලාවට දැන් දැන් ක්‍රමයට නෙවෙයි අස්වැන්න සකස් කරන්නේ. දැන් භූතයා කියන උපකරණය ඇතුළෙන් මේ වී ටික අවසානයේ මිනිස්සු කුඹුරෙන් ගන්න තෙතවි. මේ තෙතවි ආපහු නැවත ගිහිල්ලා ගොවියා තමන්ගේ කමතෙන්ම වී ටික වික්කහම එතනින් පස්සේ වී ටික ආයෙත් සකස් කරන්න වෙනවා. එතන යම් වියදමක් එක ක්‍රමයක්. දැන් මෙහෙමයි. දැන් මම පාරේ දාලා හරි වේලගෙන මම තියාගන්න කැමති නම් මම ඒක කරගන්නවා. ඉතින් අමාරුයි පාරේ දාලා එක්ක වැස්සක් එනවා. දැන් මේ සැරේ හැබැයි ඒ කියන විපරීතකම් ආවේ නැති නිසා මිනිස්සු පාරේ දාලා හරි වේලගෙන Taman තියාගෙන තමයි ඔය ඉන්නේ. එක්කෙනෙකුට වී ටික පුස්සල්ලන්නේ නැහැ දැන්. හැබැයි නැත්තම් මේගොල්ලෝ කරේම දිගටම මේ කාලගුණික විපර්යාසත් ප්‍රයෝජනටගෙන මේගොල්ලෝ ඩයරි හදාගෙන තියාගෙන ඉන්නවා. හරි. එතකොට මේ ටික අරගත්තා අඩු ගානට රුපියල් 40ට 35ට 42ට 50න් මෙහාම අරගත්තේ. අරගෙන ඉවර වෙලා ඒක වේලලා ගබඩා කරගන්නවා. ආයි වේලලා ගබඩා කරගත්තාට පස්සේ ආයි කිසිම දෙයක් වෙන්නේ නැහැ. මේ වියට අවුරුදු ගණන් තියාගන්න පුළුවන් ඇත්තටම. හරි. ගුල්ල ගහනවට යම් රසායනයන් මේ රටේ තියෙනවනේ දැන් කරන ඒවා. ඒවා මනුස්ස ස්වභාවයට අහිත කරද නැද්ද කියන එක ඒක කතාන්තරයක් නෑ දැන් සම්ප්‍රදායට අහුවෙලා. ඒ විදිහට ගබඩා කරගෙන තියෙනවා. එතකොට මේක තමයි කන්න 3ක වී තමයි දැන් ඔය කොටන්නේ සමහර විට. ඒගොල්ලෝගේ ස්ටොක් එක තියෙනවා කන්න දෙකකට. දැන් අර මෙතුමා කිව්වා වගේ රජයේ කරන්න ඕන කාර්යය ව්‍යාපාරිකයා තියාගෙන හෙට්ටු කරනවා. දැන් ඊළඟ කන්නක් පාළු වුණත් ප්‍රශ්නයක් නෑ දැන් ඒගොල්ලන්. මොකද ඒ කන්නට දෙන්න ඊළඟ අවුරුද්දට දෙන්න වී ටික තියෙනවා. මේ ක්‍රමවේදයට ඒගොල්ලෝ වැඩිලා ඉවරයි. නම් දැන් ඔය සමහර වීල් මෝල් හාල් මෝල් වැටලීම් කරන්නේ දැන් මේ අපේ ආණ්ඩුව මැදිහත් වෙලා යම් වෙනස්කම් කරන්නේ මේ ඒක සාධනීය වෙනස්කමක් නෙවෙයි. දුපුතුමාලට පිළිගන්න බෑ දේ වෙනස්කම්. ඒවා බොරු කතාන්තර කියලා මම කියනවා. දැන් බලන්නකෝ ඒක වෙච්ච දේ. දැන් හිඟුරක් ගොඩ මැදිරිගිරියේ ඉඳලා වී ටිකක් ගේනවා. ගොවියෙක් මෝලකට දෙන්න හරි. මගදී නවත්තනවා. නවත්තලා කෝ ගන්නවා කොහටද යන්නේ ඔක්කොම කියලා ආපහු හරවනවා. වී ටිකක් ඒකනේ මිනිස්සු වියරු වැටලා ඉන්නේ. දැන් මොකද මෙහෙන කන්න පටන් ගන්න දැන් වර්ෂාව ආරම්භ වුණා. අද ඉඳලා වර්ෂාව ආරම්භ වුණා පොළොන්නරු දිස්ත්‍රික්කයේ යම් තැන්වල. එතකොට මේ වර්ෂාවත් එක්ක මිනිස්සු දැන් පුරන් හා ගන්න ඕන, ඊළඟට බිත්තර වී ටික අරගන්න ඕන, ඊළඟට තමන්ගේ ගොවිපළට යන්නේ සැලැස්ම හදන්න ඕන. දැන් තවත් ප්‍රශ්නයක් වෙලානේ මේ සැරේ. ඒ තමයි
කාබනික වගාවකට අවතීර්ණ වෙන්න ඉඩකඩ විවෘත වෙලා තියෙන තත්ත්වය තුළ ඒක පිළිබඳව එක පාර පරිවර්තනයක් නේ. ඒක දරා ගන්න බෑ ඇත්තටම ගොවියන්. ඒ ප්‍රශ්නත් එක්ක මිනිස්සු දැන් මේ කොහොම කළමනාකරණය කරගන්න එපා. ඒතර කොහොමද දැන් වී ටිකක් නොදී එක් කරන්නේ? ඒතර දැන් මේ ආණ්ඩුව හරිනම් දැන් මැදිහත් වෙන්න එපා. මං කියන්නේ පපුවක් තියෙනවනම් ගොවිතැන පිළිබඳව හැඟීමක් තියෙනවනම් මේ පිළිබඳව මහා අධ්‍යක්ීම් ගැන කතා කරනවනම් ඇයි මේ ආණ්ඩුවට එහෙම සදාචාරාත්මක අයිතියක් නැත්තේ? එහෙම නැත්නම් උවමනාවක් නැත්තේ? මේ ගොවියගේ මේ ප්‍රශ්නය පිළිබඳව දැන් හොයා බලලා කටයුතු කරන. මං කියන්නේ හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් තමයි මං දන්න හැටියට බැසිල් රාජපක්ෂ මුදල්ලමැතිතුමා. ඒ පිළිබඳව එක වතාවක ලොකු සැලැස්මක් එයාට තිබුණා. සමහර වී අරන් ගිහිල්ලා ගබඩා කළා වේයන් ගොඩ පවා. තැන්වල. ඒතකොට මේ වගේ එකක් ගැන එයා දැන් තුස්නීම්බූත වෙලා ඉන්නවා. මං කියන්නේ ලොකු වගකීමක් එයාලට තියෙනවා මේ ප්‍රශ්නේදී මැදිහත් වෙන්න. මට නම් තේරෙන කාරණේ තමයි සමහර කාලවලදී අපි දන්නවා ව්‍යාපාරිකයාට ආණ්ඩුව හොඳ වෙනකොට ගොවියා දන්නවා අපිට රිදිලා බව. දැන් මේ වතාවේ ව්‍යාපාරිකයටත් රිදිලා ගොවියටත් රිදිලා. ඒතකොට ආණ්ඩුව කාගේද ආණ්ඩුව? ඒ වගේ ගැටලුවක් ඇවිල්ලා තිනවා. මං කියන්නේ නිකන් මේ අර ක්‍රමානුකූලව ආපු සම්ප්‍රදායික කතන්දරය වෙනස් වෙලා. ඒවත් මේකේ එක පටලවිල්ලක්. දැන් අනිත් එක හිතන්නකෝ වී කිලෝ එකහමාරකින් තමයි හාල් කිලෝ එකක් ගන්න. මේ සර විදියට ගත්තාම අද 1,06,00,000ක් නෑ 1,06,60,000ක් හාල් කරන්න ගත්තාම මේකෙන් හාල් වෙනවා 1,04,000. මේ තමයි එක සමහර මොහොල් තියෙනවා දවසට කොටන ගන්න ওই ධාරිතාවය. සමහරු 6,00,000ක් කරනවා. මම මේ සරල උදාහරණයක් මේ කිව්වේ. මේක වැඩි කරන්නකෝ. මේක මාසයකදී මෙයාලට අතුරු නිෂ්පාදනය එනවා. දැන් මේ හාල් වී කෙටුවාම හාල් ඇටේ විතරක් නෙමෙයි එළියට එන්නේ. වී පොත්ත අයින් වුණාම වී පොත්තත් එක්ක තව අයින් වෙන කුඩු වර්ග ගණනාවක් තියෙනවා. මම මේ ගෙනාව දැන් මේවා පෙන්වන්න. මේ තියෙන එක වර්ගයක්. මේ තැඹුවාම කොටන එක. දැන් මේක රුපියල් 35යි. මේක අද වෙළඳපොලේ රුපියල් 50යි. මේ තව එකක්. මේ හුන්සල් මේක 55යි අද වෙළඳපොලේ. මේකේ වරින් වර මිල නියාමයන් වෙනස් වෙනවා තමයි. නමුත් මේ අර හාල් වලම තියුණු දේවල් මේ වී ඇටේම. ඒ විතරක් නෙවෙයි. බොල් වල ඇගිටි එනවා. කුකුල් පොහොර මේ සත්වාහාර හැටියට ඒක ගන්න. දැන් මේ ටික අවුරුදු මාසයක් වෙනකොට අර දවසේ කරපු 1,06,000 60,000 කොටපු එකේ මාසයක් වෙනකොට කෝටි 2කමාරක් සුද්ධ ලාභ තියෙනවා අර වැය. එතකොට යන්ත්‍ර සූත්‍රවල වියදම විදුලි බිල කම්කරු කුලි ඔක්කොම ගෙවා ගන්නේ මේ මෝල්හිමියා කාගේද කොහෙන්ද? අර අතුරු නිෂ්පාදන වලින්. මේ තමයි ඇත්ත කතාව. එතකොට සුද්ධ ලාභයි මේ හාල් ටික. එහෙනම් ඒගොල්ලන්ට දෙන්න බැරිද මේ රටේ බත් කන මිනිස්සු හැටියට නම් මේ හාල් දෙන්න පුළුවන් රුපියල් 100න් මෙහා 98නුත් මෙහා දෙන්න පුළුවන්. රුපියල් 75 ඉඳලා දෙන්න පුළුවන්. ඇයි? අර ඔක්කොම අරකින් මකා ගන්න පුළුවන්. මේක සම්පූර්ණ වංචාවක්. මේක ආණ්ඩුවක් දන්න කාරණා මේ බබ්බු නෙමෙයි මේගොල්ලෝ. මේ ගණනය කරන්නේ මම මේක ඕන තැනක තර්ක කරනවා, ඕන තැනකට අභියෝග කරනවා. බැරි නම් හොයලා බලන්න නැත්තම් අපි කොටලා බලමු. මේ තමයි කැකුළු කොටනකොට වෙනසක් එනවා වෙනයි. හැබැයි තඹපුවාම ඊටාම සුද්ධ ලාභයක් තියෙනවා. මේක තමයි ඇත්ත කතන්දරේ. තව රහස් තියෙනවා. දැන් ওই මහා ලොකු පම්පෝරියක් ගහනවනේ මේ කීරි සම්බ එකක් ගැන. මේ තමයි ලංකාවේ සෞඛ්‍ය ගැටලු ඇති කරන ප්‍රධානම ආහාරය. මේක දැන් අපි හිතන්නකෝ කීරි සම්බ වෙළඳපොලේ ඉහළ මිලක් යනවා කියලා රුපියල් 200යි කියලා. එතකොට කරන්නේ අර සම්බා අනිත් සම්බා එක අරගෙන 140ක් කලවම් කරනවා මේකට. කලවම් කරලා කීරි සම්බ කියලා දෙනවා. මේ තමයි රැවටීම. අනිත් එක මේක කන හැම කෙනෙක්ම ඊටාම දරුණු රෝග ගණනාවකට මුහුණ දෙනවා. පොළවේ පැහෙන්නේ කුඹුරේ පැහෙන්නේ වර්ග දෙකයි. ඒ නාඩු සහ සම්බා. මේ ව්‍යාපාරිකයා මේ රාජ්‍යයන් රවට්ටන්න කරපු එහෙම නැත්නම් රාජ්‍ය මිල හදාගන්න කරපු වැඩක් තමයි මේ එක එක සම්බා වලට නම් දාපු එක. මෙහෙම කරපුවාම මේ වැඩෙන් ගැලවිලා යන්න පුළුවන්. ඒ සම්බා අල්ලන්න බෑනේ. මේක තමයි දිගටම කරගෙන ආපු ක්‍රියාව. මේ කොමන දේවල් කරත් අවසානයේ පීඩාවට පත් වෙන්නේ කවුද? මේ පීඩාව ගලන්නේ කාටද? එක පැත්තකින් නිෂ්පාදකයා. එතකොට සහල් නිෂ්පාදකයාටත් අද මේ හාල් වෙළඳපොළ මත තමයි යැපෙන් වෙලා දෙන්නේ. ඔහුත් ණයකරුවෙක්. ඔහුද ආහාරයට ගන්නේ ওই ජනප්‍රිය නමින් තියෙන අනිවාර්යයෙන් මේ සහල් නමිනුත් නෙවෙයි ඉල්ලන්නේ. මුදලාලිගේ නමින් ඉල්ලන්නේ සහල් එක කියලා. ඒ කියන්නේ ඒ වගේ තත්ත්වයකට පත් වෙලා දෙන්නේ. දැන් මේක හරි බරපතල කේදවාචකයක්. දැන් මේ තියෙද්දිත් අපිට මේ සහල් පිළිබඳව
ප්‍රශ්නයක් නැතිය මේ වී ගැටලුව අපි විසඳනවා අය කියලා ඊළඟ සැරේත් කියන්න පුළුවන්. හැබැයි ගොවියෝ මේක ගැන සන්තෝෂයෙන් දෙන්නේ. ගොවියෝ තෘප්තිමත්ද මේ මිල සම්බන්ධ. ඒකට දැන් අපිට පොඩි ගැටලුවක් තියෙනවා මේ නිෂ්පාදන වියදම දරා ගන්න පුළුවන්ද එක වී කිලෝවක් සඳහා ගොවියෙක් වැය කරන මුදල. දැන් ඒක අඩු කරන්න පුළුවන්. දැන් රජයේ ඊළඟ හැරවුමත් එක්ක මේ කෘෂි රසායන නැවැත්වීමත් එක්ක මේක මොන පැත්තට ගමන් කරයිද? ඒ නිසා මේ ආහාර පිළිබඳව විශේෂයෙන් ප්‍රධාන ආහාරයක් පිළිබඳව වැඩිපුරම අවධානය යොමු කරන්න ඕන තීරණාත්මක කාල වකවානුවකයි අපි මේ නිසා මේ වී ගැන කරන කතාව මේ බත් ගැන කරන කතාව වෙන කාලවලට වඩා අතිශය තීරණාත්මකයි කියලා අපි විශ්වාස කරනවා. ඔබ ඉන්නේ නිනද්ද සජීවී සංවාදයත් එක්ක වී අලවි අර්බුදයේ ආර්ථිකය පිළිබඳව කතා බහ කරන්න අපි යනවා දෙවන විරාමයට රැඳෙන්න අප සමග. ඔබ නැවත නිනද්ද සජීවී සංවාදයේ සමග එක්වන්නේ 066 22 83 608 609 066 22 83 608 609 ඔබට මැදිරියට එන්න පුළුවන් මේ ප්‍රශ්නයට සම්බන්ධ වෙන්න. ඔබගේ ගැටලුව අපට යොමු කරන්න. මේ සම්බන්ධව ඔබගේ අත්දැකීම අපිට කියන්න. වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා දැන් අපිට මේ ප්‍රශ්නේ දීර්ඝකාලීනව පීඩාවට පත් වෙලත් මේක විසඳ ගන්න බැරුව ගියා. දැන් අපි නිෂ්පාදන සඳහා මේ ආණ්ඩුව ස්ථාවර වෙනස් කරමින් ඉන්නවා කියලා අපි කිව්වොත් එහෙම. දැන් ගොවියට අහුම්කම් දෙමින් ඉන්නවා කියලා කිව්වොත් එහෙම. දැන් ඇමතිවරු කියනවා මේ වෙලාවේ නෑ අපි ගොවියට සංවේදී. අපි ගොවියට අහුම්කම් දෙනවා. අපි ගොවියන්ගේ ප්‍රශ්න විසඳනවා. අපි දකිනවා ඒ කට්ටිය ගෙයින්ගේ දොරින් දොර කියලා විසඳනවා මේ ප්‍රශ්නේ කියලා බැලුවට පේනවා. ඒක ඒක මිත්‍යාවක්ද? දැන් මේක රැවටීමක්ද? ඒක ගොවියට ලැබෙන්නේ නැති වේද මේ අපේක්ෂිත මුදල්? මේමයි ගමක මෙතුමා. දැන් මෙතුමා දක්වපු යම් අදහස් වලටත් මම එකඟ වෙන්නේ නැහැ. මොකද මේ අපිටත් අපේ ඔළුවත් ක්‍රමානුකූලව වෙනස් වෙලා දැන් කවුද බන්දුල ගුණවර්ධන මහත්මයාට දිව්‍යන් වහන්සේද කිව්වේ හාල් විතරක් රුපියල් 100ට රුපියල් 2ක් අඩුවෙන් කන්න ඕන කියලා? කවුද මේක දැම්මේ? හරි. එතකොට මේ මහා මූල් රටේ මහා මූල් වලටත් යම් ප්‍රතිශතයක් පවතින්න ඕන. කුඩා මූල් ටික ආරක්ෂා කරලා ඒක පුළුවන් තරම් රට පුරාම පැතිරෙන විදියට පවත්වා යන්න ඕන. ඒක රජයේ වගකීම. ඒකට අවශ්‍ය පහසුකම්, ඒකට අවශ්‍ය ආර්ථික උපාංග යොදා ගන්න ඕන. දැන් කුඩා මූල් ටික වැට්ටුවම තමයි අර මහා මූල් විතරක් ඉතුරු වෙන්නේ. මහා මූලුත් ඕන. හැබැයි ඒකේ සීමාව ඇතුලේ. මහා මූල් වලට 125ක වෙළඳපොළක් ඉතුරු වෙන විදියට මෙන්න මේ ආර්ථිකයේ කළමනාකරණය කරනවා කියන්නේ ඒක. මේ කුඩා මූල් ටික නැවත නගා සිටවන්න ඕන. මහා මූල දැන් පෙන්නලා ඒ පුද්ගල චරිත පෙන්නලා කරන්නේ මොකද්ද? මේ කරන ගොන් වැඩේ සාධාරණීකරණය කරනවා. අපි මේ ගහන්නේ මහා මූල් කාර්යයට කියලා. හැබැයි වදින්නේ මහා මූල් කාර්යයට නෙමෙයි. මෙතුමා කියන විදිහට මහා මූල් වලට අර මේ අමතර ලාභත් එක්ක පවතින්න පුළුවන්. කුඩා එකාට තමයි පවතින්න බැරි. හැබැයි අපිම කියනවා නෑ අපි 98ට කන්නම් 98 කමක් නෑ කියලා. ඒක වැරදි. ඒක වැරදි. මේ අපේ ඔළුව හදලා තියෙනවා හාල් විතරක්. සීනි මේ තක්කඩි ජාවාරම්කාරයෝ 5-6 දෙනෙකුට රුපියල් 50ක බදු සහනයක් දීලා සීනි රුපියල් 85ට විකුණපන් කිව්වා. ඌ ඒක 85ට විකුණන්න කියපු එක 205ට විකුණනකොට මොකද කරේ ආණ්ඩුව? හමුදාව දාලා අත්අඩංගුවට අරගෙන අත්අඩංගුවට ගැනීමේ වියදම විකිණීමේ වියදම ඔක්කොම කරලා රුපියල් 31ක් වැඩිපුර ආරයට ගෙවනවා. මේ ජාවාරම්කාරය 4-5 දෙනෙකුට. එතකොට ওই රුපියල් 2 මිල ප්‍රශ්නේ ආවේ නැද්ද? ඇයි අපිම පණව ගන්නෙ? එතකොට මේ සීනි ජාවාරම්කාරයන්ට රුපියල් 31ක් ආණ්ඩුවේ වියදම විකුණලා account එකට බැර කරද්දි අපිම කියනවා නම් නෑ ගොවියට රුපියල් 2ක් ඕනෙත් නෑ. 100ට වඩා 98ට කන්න ඕන. එතනට මේක ගෙනල්ලා තියෙනවා. මේක මේ ගොන් තකතිරු වැඩේ අපි නවත්තන්න ඕන. මේකේ මම මේ කියන්නේ මේ ප්‍රශ්නේ මුලට යන්න ඕන කියලා. හරි? මට මේ ඇමතුමකට යන්න අවස්ථාව දෙන්න බොහෝ වෙලා ඉන්නවා. මේ ගිනිගත් හේන්ට අපි එන්නේ සීවලි මහත්මිය අයබෝන්. අයබෝන් මහත්තයා. ඔව් සීවලි මහත්මිය. ඔව්. ගමගේ මහත්තයා මේ මට පිළිතුරක් තියෙන්නේ මේ ප්‍රශ්නයක්. ඔව්. වසන්ත බණ්ඩාර මහත්තයාට තමයි අහන්න ඕනේ. හලෝ. ඔව් ඔබතුමා සම්බන්ධලා ඉන්නේ. මේ රටේ කෘෂිකර්ම සහ ආර්ථික ස්ථීර ප්‍රතිපත්තියක් නැති වැරද්ද නිසා මේ වගේ ගැටලු ඇති වෙලා තියෙන කියන එක මට දැනගන්න ඕනේ. ඔව්. වසන්ත බණ්ඩාර මහත්තයාගෙන් අහන්නේ මේ රටේ හැම ජාතික අවශ්‍යතාවයන් සඳහා ප්‍රතිපත්ති සරසුම් නැහැ අපේ රටේ. ආණ්ඩුවෙන් මාණ්ඩු මාරු වෙනකොට නිතරම වෙලා තියෙන්නේ ඔවුන්ගේ හීන දකින්නවා. ඒ හීන වලට අනුව එක එක්කෙනා නඟුල් අරගෙන කුඹුරට බහිනවා. ඒ කුඹුරට බහලා මහ ලොකු උත්සව තියලා තාක්ෂණික භාවයක් පෙන්වන්න හදනවා මේ වියන්ගෙන්. නමුත් ඒ නිසාම
අපේ රටේ මේ ආණ්ඩු තත්ත්වමාරු ක්‍රමයට යනකොට අපේ රටේ කෘෂිකර්ම විතරක් නෙවෙයි හැම ආර්ථික ප්‍රතිපත්තියකටම ස්ථිර ප්‍රතිපත්තියක් සකස් කරලා නැහැ. වෙනත් රටවල මෙහෙම නෙවෙයි තියෙන්නේ අත්‍තරම. මේක වඩා හොඳ සංවේදී ක්‍රමවේද ඒක අපි අනුගමනය කරනවා. රජයේ ගියා කියලා ඒවා මේ නැති වෙලා යන්නේ නැහැ. වසන්ත බණ්ඩාර මහාචාර්යතුමාගෙන් අහන්නේ මේකට අපිට මොකද්ද ඉස්සරහට කරන්න පුළුවන් දේ කියලා. ඔව් බොහොම ස්තුතියි ඔබතුමාට. වසන්ත බණ්ඩාර මහත්තයා ඔබතුමාට එතුමා කියන දේ 100%ක් නිවැරදි. මා මේ කියමින් සිටින්නේ ඒ පිළිබඳව. මේ ස්ථීරසාර උපාය මාර්ගික ප්‍රතිපත්තිමේ පදනමක් නැතිකම නිසා තමයි මේ එක එක වෙලාවට මදුරුවාත් අනිනකොට අතින් ගහලා වගේ ප්‍රතිචාරමේ දක්වන්නේ. ඒ වෙලාවට මොන හරි කරනවා. ගොවියා උද්ඝෝෂණයට බහිනකොට කියනවා හරි 60ක් දෙන්න. හැබැයි නාඩු වලට නෙවෙයි සම්බාව වලට. හරි? දැන් මේ වගේ විහිළු කරන්නේ මේ සමස්ත මහා උපාය මාර්ගික ප්‍රතිපත්තිමේ තීන්දුව හරියට ගන්න නැති නිසා. මහා මෝල් හිමියා කොතනද තියන්න ඕන? ඔහුගේ පැවැත්ම කොහොමද? කුඩා මෝල් ටික ශක්තිමත් කරලා ඒක රටේ ආහාර සුරක්ෂිතතාවයට අවශ්‍යයි. ගොවියෙකුට අමතරව සහල් සකස් කරලා වෙළඳපොළට ඉදිරිපත් කරන. ඒකට අපි කියන්නේ සිරස් ඒකාග්‍රතාවය, vertical integration කියලා. ඒ කියන්නේ ගොවීන්ගෙන් යම් පිරිසක් වී තමන්ගේ වී ටික විකුණන්න නැතුව අඩු මිලට වී වලින් සහල් කරලා වෙළඳපොළට ඉදිරිපත් කරන තත්ත්වයක් ඇති කරන්න. වී ගොවිය නෙවෙයි සහල් ගොවියා. සහල් ගොවියා. එතකොට ඒක කරන්න නම් සාධාරණ ලාභයක් තියෙන්න ඕන. හැබැයි මේ සාධාරණ ලාභේ තියාගන්න බැරි විදිහට මිල නියම කරන්නේ මහා මූල්‍යමියා පෙන්නලා. මහල් මොමිලා පාලනය කරන්න ඕන. ඒකට ආහාර පාලන පනත කියලා තියෙනවා. ඒක ප්‍රයෝජනට ගන්න නැහැ. ඊළඟට ආහාර මේ පාරිභෝගික අධිකාරිය පනත තියෙනවා. මේ හමුදාව දාලා මේ ගොම්පාට් කරාට මහල් මෝල් වලට පැනලා වී ටිකක් මේ දවස් දෙකකට කන්න පුළුවන් හාල් ටිකක් අරන් ගිහිල්ලා මේ වැඩේ එහෙම කරන්න බෑ. එහෙම කරන්න ඕන වෙන්නේ නැහැ. මෙතනින් හුස්ම හිර කරලා ඔක්සිජන් දෙන්න හදනවා. එහෙම අවශ්‍ය නැහැ. මේ මිල විකෘතිය නිවැරදි කරපු ගම. ඒ කියන්නේ ගොවියාට නාඩු වලට අවම වශයෙන් රුපියල් 60ක්, සම්බා වලට 65ක්, ඔය කියන කීරි සම්බා කෙහෙම් මලට අර සෞඛ්‍යයට මෙතුමා කිව්වා වගේ වැඩිම ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් එක මේ නරකම ආහාරයක් ඔය කීරි සම්බා කියන එක. ඒ අර ප්‍රතිපාන් කණ්ඩ ඕන වගේ ඒකත් කණ්ඩ ඕන නම් කාපු ආවේ. ඒක 70 කරගත්තා ආවේ. ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙන්න මේ විදිහට ගොවිතන ආකර්ෂණීය වෙන විදිහට යම් සාධාරණ. ඒක සාධාරණ වෙන්නේ නැහැ එකෙන්. අදත් අපි වතුකම් කරුවා මේ අපේ වාමාංශික පක්ෂ වතුකම් වල රුපියල් 1000ක් දෙන්න ඕන කියලා සටන් කරනවා. අපි ඒකට එකඟයි. ප්‍රශ්නයක් නැහැ. මාස 3ක් බලන්න. හැබැයි කම්කරුවෝ දෙන්නෙක් වතුකම් කරවය ගත්තම නෝනයි මහත්තයයි දෙන්නම වැඩ කරා රුපියල් 2000ක් හම්බෙනවා. හැබැයි මෙතුමන්ලා කුඹුර කරාම අක්කර දෙකමාරක් තමයි අපේ රටේ සාමාන්‍ය අගය. හොඳට අස්සන්න තියෙන ප්‍රදේශයක නම් වාරි ජලය සපයන රුපියල් 750ක් විතර වැටෙයි උපරිම ඔහුගේ ශ්‍රමයත් සමග. කන්න දෙකක් වැඩ කරාම දවසකට. අනික් ප්‍රදේශවල රුපියල් 500ක් විතර තමයි වැටෙන්නේ. මෙතුමන්ලත් ගණන් හදලා ඇති. එතකොට හදන්න දෙයක් නැහැ ජීවිතයේ අත්දැකීම තියෙන නිසා. එතකොට මේකට අනුකම්පාවක් නැහැ. මේක මේ ආණ්ඩුවේ හදවත පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. මේ වීගෝවියා දුකටපත් කරලා ඔහුව පාගලා ඔහු හැමදාම වහලෙක් ලෙස මේ මුළු රටේ මිනිසුන්ට බත් කන්න උඹලා දුක් විඳපන් කියන තැනද ඔහු තියන්නේ. මේ පොඩි පිරිසක් නෙමෙයි. ලක්ෂ 30ක් ඡන්ද. එහෙම බැලුවත් ප්‍රෝජ්‍යතාවාදී විදිහට බැලුවත් මේ මොලේ පෑදෙන්න ඕනේ. එතකොට ගොවියට 60ක් ගෙවලා කුඩා මෝල් හිමියට පවතින්න පුළුවන් වෙනකොට කුඩා මෝල් හිමියට මහ මෝල් හිමියට හමුදාව දාලා පාලනය කරන්න ඕනේ නැහැ. කුඩා මෝල් හිමියට සාධාරණ ලාභයක් තියෙනකොට ඔහු වී මිලදී ගන්නවා. ඔහු ගොවියා වී විකුණන්න නැතුව වී ගෙදර තියා ගන්නවා. ඒතර මහා මෝල් හිමියට මේ කියන විදිහට වෙළඳපොළ අත්පත් කරගන්න බෑ. ඔහු ඒ 125 මට්ටමේ තියන්න පුළුවන් එතකොට. උතුමා කියන්නේ මේ පොලිසිය හමුදාව දාලා කරන එක නෙවෙයි. මේ වෙළඳපොළ උපාංගවලින් එක කරන්න පුළුවන්. ඔවුන්ට අඩු මිලට වී මිලදී ගන්න අඩු පොලියට සල්ලි හම්බ වෙනවා. ආයෝජන වලටත් හම්බ වෙනවා. මේ කුඩා මෝල් හිමියා චන්ද්‍රිකා මැතිණිය කාලේ තමයි විනාශය කරේ. ණය දීලා වැඩි පොලියට අමාරුවේ දැම්මා. දැන් උන්ගේ මේ ණය කපා හරින්න ඕන. ණය සම්පූර්ණයෙන් කපා හරින්න කියන එක නෙවෙයි. අලුත් පොලියට දැන් 106-7-8නේ පොලිය එදා 118-20ට ගත්ත පොලිය. ඒ විදියට ඒව නැවත රීෂෙඩියුල් කරලා මෙන්න මේ සාධාරණ ලාභයක් තබාගත විදියට හාල් මිල විතරක් ඇපල් ගෙඩිය කුණු වෙච්ච අවුරුදු ගණන් ෆ්‍රිජ් එකේ තිබුණේ රුපියල් 50ට 60ට 70ට කනවා. අර කියන බුලත් පිටිය සිගරට් එකේ මිල මේක නා. හාල් විතරක් 100ට වඩා රුපියල් 2ක් අඩුවෙන් කෑ යුතුයි කියලා මොන දෙයියද කියලා තියෙන්නේ. මොකද්ද මේ සීමාව පනවගන්නේ? ඒක මෙතුමා වගේ ගොවි නායකයෙකුටත් එහෙම කමක් නැහැ කියලා හිතෙන්නේ ඒ තරම් සමාජයේ මේක හදලා තියෙනවා මතයක්.
එක වැරදි. සාධාරණ ලාභයක් තියාගන්න බැයි නම් කුඩා මෝල් හිමියාට පවතින්න බෑ. මොකද පාලන මිලක්- එතකොට තමයි මහා මෝල් හිමියාට මේ කියන ක්‍රමවේදය ඇතුළේ තමයි මහා මෝල් හිමියාට සම්පූර්ණ වෙළඳපොළ අත්පත් කරගන්න පුළුවන් වෙන්නේ. අමාත්‍යවරු මහා මෝල් හිමියා පාලනය කරන්න නෙමෙයි මේකෙන් වෙන්නේ. හරි. ඉතින් ඒ නිසා පොඩි දෙයක් තියෙන්නේ. මේ හුස්ම අතෑරියම ඔක්සිජන් දෙන්න යන්න ඕනේ නැහැ. ආණ්ඩුවත් වී මිලදී ගන්න යන්න ඕනේ නැහැ. ඕනවට වඩා ඒකට පාඩු පිට හැමදාම ආණ්ඩුව වී මිලදී අරන් මිලියන 3000 4000 පාඩුව සත්හාර වලට විකුණලා එතනනුත් ගාණක් ගහනවා. ආණ්ඩුවේ වාක්‍යම තමයි ආරක්ෂිත තොගය දල වශයෙන් මුළු අස්වැන්නෙන් මිලියන 4.5ක් විතර වෙන ප්‍රමාණය අස්වැන්නෙන් 5% තියාගන්න. කන්න දෙකේම මේ කන්නේ ආපුවම ඒක වෙළඳ පොළට දාන්න ඕන. එතකොට මේ නටන්න බෑ. හාල් එකයන් හදන්න හැදුවොත් පුළුවන් වෙනවා ආණ්ඩුවට ඒකට මුහුණ දෙන්න. ඒ මුහුණ දීමේ හැකියාව තිබ්බම ඇති. මෙන්න මේ මිල විකෘතිය නිවැරදි කර ගමන් මේ සියලු දෙනා ගොවියට සාධාරණ මිලක් හම්බ වෙනවා. ගොවියා වීවගාවට උනන්දු වෙනවා. මේ කුඩා මෝල් හිමියන්ගේ පැවැත්ම තහවුරු වෙනවා. එතකොට මහා මෝල් හිමියට මේ වෙළඳපොලේ ආධිපත්‍යය පතුරවන්න බැරි වෙනවා. එතකොට මේ විකෘතිය නිවැරදි වෙනවා. විකෘතිය එසේම තියාගෙන මේ හැම දෙයක්ම කරන්න හැදුවත් ඒත් බෑ. මේ බොරුව මේක ගමකෙමැතුමා මේ බොරුවෙන් ගොඩ යන්න හදන්නේ. මේගොල්ලන්ට හිතනවා මං හිතන්නේ මේ ඇමතිවරුන්ට ලැජ්ජාවක් කියලා මේ සත්‍ය පිළිගන්න එක. ඒකනේ මේ බොරුවක් කරන්න හදන්නේ. හැබැයි නමුත් ආණ්ඩුව පාලන මිලක් දැමිය යුතු කියන කාරණේ ඔබතුමා පිළිගන්නවා. ඉතින් පාලන මිල දාන්න වෙළඳ පොලේ පවතින්න පුළුවන් වෙන්න ගොවියට ජීවත් වෙන්න පුළුවන් වෙන විදියට. ශිෂ්ට සම්පන්න විදියට. අඩුම තරමින් ඒ විදියට පාලන මිල දාන්න. ඒතර මිල සූත්‍රයක් දාතේ. මේක සාධාරණ නෑ මේ දැන් දාලා මේ මිල සාධාරණ නෑ. මේ මිල යටතේ මේක කරන්න පුළුවන් මහා මෝල් හිමියට විතරයි. ඒතර අවසානයේ මේ කරන්නේ මහා මෝල් හිමියගේ ගෙදරට ෆැක්ටරියට හමුදාව යවලා මහා මෝල් හිමියට බැනලා මහා මෝල් හිමිය තමයි මට්ටු කරන්න මේ කරන්නේ කියලා මේ ඔක්කොම කරන්න අවසානයේ මහා මෝල් හිමිය විතරක් ඉතුරු වෙලා ගොවියත් බලපල්ලට යවලා කුඩා මෝල් ටිකත් වහලා දාන ක්‍රමයක් මේ තියෙන්නේ. මේ හුස්ම අතෑරිය ගමන් මේ ප්‍රශ්න විසඳෙනවා. වෙළඳ පොලේ පවතින්න පුළුවන් මිලක් නියම කරන්න. ජනමත විචාරණයක් තියන්න මැතිතුමා මේ මිනිසුන්ගෙන් අහන්න ගොවියාගේ හුස්ම හිර කරලා බත් කෑවොත් දිරවයිද කියලා. ජනමත විචාරණයක් තියන්න. මේ රටේ කිසිදු මිනිහෙක් එහෙම කියන්නේ නැහැ. හාල් කිලෝ එකක් 8 දිනක් කන්න පුළුවන්. මේ හාල් එක වේලකට රුපියලක් වැඩි වෙයි ඕනනම් මේ කියන සාධාරණ මිල හාල් වලට නියම කරාම ගොවියට පවතින්න පුළුවන් 60ක් ගෙවන්න පුළුවන් මිල. ඒ කියන්නේ මහා මෝල් කාර්යාගාවට නෙමෙයි 75ක් තියෙන කුඩා මෝල් හිමියන්ට. මේ බොරු සංඛ්‍යාලයක ඉදිරිපත් කරලා මේ වීවගාව විනාශ කරන මේ ක්‍රමවේදය පවත්වාගෙන යනවා. කවුද මේ ඒක ගොවියා ගොළුවටත් දාලා තියෙනවා. කවුද මේ මිත්‍යාව වගා කරන්නද? මිත්‍යාව වපුරන්නේ කවුද? ඒ මත ජනමතයක් හදන්නේ කවුද? මේ පිළිබඳව ඔබට හිතන්නට පුළුවන්. හැබැයි අපි බත් කන මිනිස්සු හැටියට මේ අපි එකඟද වීවලට මේ හාල් වලට මේ ගාන දීලා හාල් ගන්න. ඒකට දැන් අපි වී නිෂ්පාදකයා හාල් නිෂ්පාදකයා වෙලා නැහැ කවදාවත්. ඒකට කුඩා මෝල් හිමියත් එක්කද මේ වී නිෂ්පාදකයාට නැගිටින්න තියෙන්නේ. ඒක තනියම නැගිටින්න පුළුවන් ද ඔහුට. ඒකට දැන් රජයේ කාර්යභාරය, ආයතන වල කාර්යභාරය, කෘෂිකර්මයේ වෙනුවෙන් තියෙන ආයතන බොහොමයක් තියෙනවා. කෘෂිකර්මයේ සහ ගොවීන් වෙනුවෙන් වැඩ කරන ආයතන තියෙනවා. දෙපාර්තමේන්තු තියෙනවා. දැන් මේ වගේ කාර්යභාරය ඇතුලේ ඔවුන් ඉන්නවද මේ අස්වැනු කැපෙනකොට ඔවුන් අයින් වෙනවද මෙතනින්? උන් දිගටම ගොවියත් එක්ක ඉන්න පුළුවන්, කෘෂි රසායන ටික විකුණ ගන්නත් එක්ක ඉන්න පුළුවන්. හැබැයි මේ අස්වැන්න කැපිලා අස්වැන්න මෝරනකොට අපි කියනවා සාමාන්‍යයෙන් ගොයන් වල රන්වන් පහට හැරෙනකොට නිලධාරීන්ගේ කාර්යභාරය ඉවර කරනවා. ඒකට මිලත් එක්ක ගොවියා වී ටිකත් එක්ක අස්වැන්නත් එක්ක තනි වෙනවා. වෙල්යායක නැත්නම් තමන්ගේ ඉඩම ඇතුළේ. ඒකට ඒ අස්වැන්න කවුරු හරි මංකොල්ල කරනවද ඇවිල්ලා. මේක දිගින් දිගටම සිද්ධ වෙනවා. මේ ගොවියට නිසාද මේ කරන්නේ? ඔවුන්ගේ සටනට පණ නැද්ද? පණක් නැද්ද? ප්‍රාණයක් නැද්ද? ජීවයක් නැද්ද? දැන් පෞගේ ටික දෙක සටන් ව්‍යාපාර ගොඩක් ජාතික මහත්මයා මේක බොහොම සංවේදී කාරණයක්. දැන් ඔබතුමාලගේ සටන ප්‍රාණවත් නැද්ද? දැන් හැමෝටම තිබුණා ගුරු සටනක් තිබුණා අපිට. නේ තව මේ වගේ සටන් ව්‍යාපාර බොහොමයක් තිබුණා. ඔවුන්ගේ තාම ඉල්ලනවා. දැන් ඔබතුමාලා එහෙම ශක්තිමත් සටන් ව්‍යාපාරයක් නැද්ද? ඒක දැන් ඒ දුක කිව්වේ නැද්ද කාටවත්? මේ ප්‍රතිපත්ති හදන්න මැදිහත් උනායි නැද්ද? ඔබතුමාලා කිව්වා අපි ගොවීන්ගෙන් අදහස් ගන්නවා කියලා ඇමතිවරු කියනවා අපි මේව හදනකොට. ඒවා බොරුද මේ කියන්නේ? නෑ දැන් මේකට ප්‍රවිෂ්ඨ වෙන්න ඉස්සෙල්ලා මෙතුමා කිව්ව කාරණේටත් එකඟ වෙමින් මම තව යෝජනා කීපයකුත් කරමින් තමයි මට ඕකට උත්තරයක් දෙන්න ඕන. එකක් තමයි මේක දිගුකාලීනව මේ ගැටලුවට උත්තර හොයාගත යුතු කාරණයක් තියෙනවා. කෙටි කාලීනව යම් විසඳුම් අර මේ කියනවා වගේ එකක් විය යුතුයි. මේක එකතු කළ යුතු කාරණේ තමයි ප්‍රධානම මේ සාපලත් ක්‍රමවේදයේ වළක්වා ගන්නවා නම් ආණ්ඩුවකට විශේෂයෙන් මේකට ගොවි ජනතාව ලොකු බලපෑමක් කළ යුතුයි සහ බුද්ධිමතුන්. ඒ තමයි ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි කියන එක. ඒක අවුරුදු ගණනාවක් ඉඳලා අපි කරන අරගලයක්.
ලෝකයේ හැම රටකම මේ තමන් නිෂ්පාදනය කරන බොහෝ දේවල් වල ප්‍රතිපත්තියක් හදාගෙන තියෙනවා. දැන් බලන්නකො මේ ප්‍රතිපත්තියට යම් විදියකට එරෙහි වුණොත් විශේෂයෙන් කොරියාවේ නායකයා යම් රටක ගිහිල්ලා සාකච්ඡා කරලා ඒ රටේ හාල් මිල නියම කරලා එනකොට ඉල්ලාස් වෙන්න සිද්ධ වුණා. එහෙම කරන්න බෑ. ප්‍රංශයේ එහෙම වෙච්ච ඒවා තියෙනවා කිරිගොවින්ගේ සටන් වලදී. කිරිහරක අරගෙන ප්‍රංශයේ නගරයට මිනිස්සු කඩා වැදුනා. එහෙම අරගල කරනවා. දැන් අද ඉන්දියාවේ බලන්නකෝ. ඉන්දියාවේ මහ දැවැන්ත කොරෝනා ප්‍රශ්නය නිසා වැළකුණා වෙන්න පුළුවන්. දැනටත් ඒ අරගලය තියෙනවා. හිතා ගන්න බැරි අරගලයක් දීර්ඝ කාලිනව පවත්වාගෙන යනවා. ඒ කියන්නේ මෝදි අයින් විය යුතුයිම කියලා. ඒ යම් විදියකට ගොවිතැනට ගත්ත තීන්දුව දේවල් පුජ්‍යලිකාංශයට බර කරලා ගත්ත තීන්දුව වලට එරෙහිව. මේ තමයි ඇත්ත කතන්දරේ. ලංකාවේ මේ අරගල ක්‍රමවේදයේම වැරද්දක් තියෙනවා කියලා තමයි මම දකින්නේ. හේතුව තමයි හුදකලාව අද බෑ ගොවියට විතරක් මේ අරගලේ නියලිලා මේ ජයග්‍රහණය ලබන්න. මේක මහ දැවැන්ත අනිකුත් පරිබාහිර බලවේගයන්ගේ එකතුවකුත් එක්ක තමයි ආයෙ එළියට එන්න වෙන්නේ. දැන් සරල උදාහරණයක් මම කියන්නම්. දැන් මේ ප්‍රශ්නේම තුඩු දෙන ගැටලුවක් තමයි ශුද්‍ර මූල්‍ය නැහැ කියන එක කාන්තාව. දැන් මේ ගොවිතැනේ තියපු කේන්ද්‍රීයම බලය තමයි කාන්තාව. අපේ මේ ගොවිතැන හොයාගන්නේ අවුරුදු 12000කට එහා කාන්තාව විසින්. ඒ විතරක් නෙමෙයි බැංකු ක්‍රමය කියන්නේ ඉතිරි කිරීම පුරුදු කරෙත් අම්මා විසින්. එතකොට මේ කාන්තාව අද සම්පූර්ණ බෙලහීන කරලා ස්වාමි පුරුෂයා අතර සම්බන්ධය විනාශ කරලා දරුවා අතර විනාශය ඇති කරලා මේ විදිය වෙලා 28 ලක්ෂයක් ඉන්නවා මේ හුදකලා වෙලා මේ ණය ප්‍රශ්නයකදී. එතකොට කොහොමද ගොවිතැනේ වැඩි එළියට ගන්න මේකේ? මේ අතුරු ප්‍රශ්න. ඒ විතරක් නෙමෙයි ජනපදකරණයේදී අද වැඩිමල් පිරිමි දරුවට මේක එදා ඉඩම් ගත්ත වෙලාවේ ඒක හරියන්න පුළුවන්. වැඩිමල් පිරිමි දරුවට ඉඩම උරුම කර දීමේ ප්‍රශ්නේ එක්ක අද දිසාපතිවරයා කියන්නකො වැඩිමල් පිරිමි දරුවා ගොවිතැන් කරන දරුවෝ අනිත් ඔක්කොම ගොවිතැන් කරන සහෝදරයෝ. හැබැයි මේ වැඩිමල් පිරිමි දරුවට තාත්තා ඉඩම උරුම කරේ නැත්නම් හැරිලා යනවා. දැන් මේවා අද වෙනස් විය යුතුයි. මේවනේ වෙනස් වෙන්න ඕනේ. එහෙම නැතුව මේ කුඩා ඉඩම අකුලන එක නෙමෙයි වෙනස් වෙන්න ඕනේ. වෙළඳපොළ මේ ජලය විකුණන්නවත් ඉඩම් වෙළඳපොළක් හදලා මේක ගොවියගෙන් බැහැර කරලා මහ ඉඩම් බවට පරිවර්තනය කරන එක නෙමෙයි වෙන්න ඕනේ. මේවා මේ අනිත් උරුමකරුවන්ට සංවර්ධනය කරන දරුවන්ට උරුම වෙන ක්‍රමවේදයක් හදන්න. ඒ විතරක් අම්මා තනිකරම වහලියක්නේ. තාත්තා යටතේත් අම්මට කිසි අයිතියක් තිබ්බේ නැහැ. අම්මගේ ප්‍රෞಢකම කොහෙද ගොඩනගන්නේ? දැන් අද දරුවගෙන් යැපෙන්නේ බවට පත් වෙලා තිනවා. අම්මා ඉඩමේ ප්‍රතිලාභයක් නෙමෙයි. එහෙම එකක් නෑ අම්මට තියෙන. අම්මා නිකන් යැපෙන්නේ ඊට පස්සේ දරුවගෙන් උච්ච යැපෙනවා. මේ වගේ ආත්මගරුත්වය විදලන ක්‍රමවේදය. මේවා ශිෂ්ට සමාජයක විශේෂයෙන් බෞද්ධ සංකල්ප ඇති කරපු දර්ශනයක් තියෙන තැනක යෝග්‍ය නැති කාරණා. මේවා ආණ්ඩු තීන්දුව කරන ඒවා නෙමෙයි එක පැත්තක්. ඊළඟ එක තමයි වීඇලවි මණ්ඩලයේ සෞපාකාර ක්‍රමවේදය. මං කියන්නේ මේ තිබ්බ ක්‍රමයේම වැරදි තමයි ඒවා. ඒවා අන්ත දූෂිතයි. හැබැයි මේවට නීති පද්ධතියක් හදලා ඒ සඳහා පුහුණු දීලා මේ සමාජ ව්‍යාපාරයකට වැදගත්ම සාධක තියෙන මේ ආයතන නැවත ප්‍රතිස්ථාපනය කර යුතුයි. එතකොට අර කුඩා ව්‍යාපාරිකයෙක් ගමේ ඉන්නවා මේ ආයතනක් තියෙනවා. මම සරල උදාහරණයක් කියන්නම්කෝ. දැන් කුරහන් කරන කෙනාගේ කුරහන් ටික ගෙනල්ලා වෙළඳපොලේ විකුණන්න පුළුවන්. මුං ඇට හදන ගොවියගේ මුං ඇට ටික තියෙනවා. එළවලු හදන ගොවියගේ එළවලු ටික තියෙනවා. මිල නියම කරන්නත් පුළුවන් කියන්නකෝ. කෝ වී හදන රටේ ලංකාවේ බත් කන රටක්. හැබැයි ලංකාවේ වී එක කාලයකට විතරයි තියෙන්නේ. ඒක වෙළඳපොලේ ව්‍යාපාරිකයා ගත්තට පස්සේ කොහෙවත් ආයේ වී ඇටයක් හොයාගෙන යන්න බෑ. හාල් තමයි ගන්න ඕන. ඇයි එහෙම වෙන්නේ? ඉස්සර එහෙම නෙමෙයි. සෞපාකාරය තිබුණා. අම්මා වී ඔළුවේ අරගෙන ඇවිල්ලා වී බුසල විකුණලා එදා පොලේ බඩු ටික ගන්න යනවා. දැන් මෙහෙම ශිෂ්ටාචාරයක් අවශ්‍යයි. මේවද මේ සංවර්ධනය වෙනවා කියනකොට අහෝසි වෙන්නේ. නෑ මේවා වර්ධනය වෙන්න ඕන. අහෝසි වෙන්නේ අපිට වුමනාකම් තියෙන ඒවා. ඒ නිසා මම කියන්නේ වී වලට අම්මා වනේ හරි කොටලා කන්න දෙයි. අරගෙන ගියාම. එහෙම තියුණා එදා. ගෙදර කන්න නෑ. හැබැයි වී තියුණා කඩේ අරගන්න ගිහිල්ලා අරගෙන වෙilla කොටලා වනේ අම්මා කැඳ ටික හරි හදලා දුන්නා. මේ වගේ ශිෂ්ට සම්පන්න බවක් අවශ්‍යයි මේ ක්‍රමවේදයට එකක්. ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. මේ කාරණා ටික මූලික වුණොත් මම කියනවා එකක් එහෙම වෙයි. අනිත් කාරණේ තමයි හැමදාම අපි මේ රට සහලින් ස්වයං පෝෂිත කරන්න දඟලන්නේ. මේකත් වැරදි සංකල්පයක්. අපේ රටවල් ගොඩ නැගුණෙම අපේ රටේ තියුණු ප්‍රතිපත්තිම තමයි රජ කාලේ ඉඳලම ආහාරින් ස්වයං පෝෂිතකමක් තිබ්බේ. අපි දන්නේ නැහැ අදවත් තලපේ කන්න හැටි දන්නේ නැහැ. අදත් අපේ ගැමි ජීවිතවල අනුරාධපුරයේ ගත්තත් වන්නිකරේ ගත්තත් තලප කන්න හරි සංස්කෘතියක් තිබ්බා. තලප හදන ක්‍රමවේදයක් තිබුණා. ඒවා වෙනවම දෙයක්. ඒ වගේ නෙමෙයි උඳු හොද්ද හදන්න දන්නවා. තල මාළු හදන්න දන්නවා.
දීගයක් ගන්නවත් දෙන්නවත් ගන්නේ නැහැ. තල හොද්ද හරි මේ උඳු හොද්ද හරි තලමාලුව හදන්න දන්නේ නැත්තම්. මේවා මහ වටිනාකම්. කොහොමද ඒ ආහාර සංස්කෘතිය? ආහාර සංස්කෘතිය. හාල් එක්ක තමයි අපි කතා කරන්නේ. මේකත් විය යුතු කාරණයක්. මේක කෙටි කාලින නෙවෙයි දිගු කාලිනව සලකලා. යුද්ධෙන් හිරෝෂීමාවට බෝම්බ දාලා ජපානයේ පරාද වුණාට පස්සේ රජතුමා තීන්දුව කරනවා විද්‍යාඥයන්ට බාර කරනවා ඒ රටේ ආහාර වේල හදන ක්‍රමවේදේ. අදත් ඒව වළංගුයි. ඒ අනුව තමයි විද්‍යාඥයෝ මේ පෝෂණ වේල හදන්නේ. අර මාළුවාගේ අමුයෙන් කන පෙත්තපවා. ඒ වගේ තෝර බේර ගැනීම කරනකෝ අපේ රටේ ඒ ආහාර දාමේ හදන වැඩපිළිවෙල. එහෙම නැහැ. මහා සුන්දර සිහිනයක් ගැන අතීතයේ කතා කරනවා. මේවයි ආණ්ඩුවකින් අපි බලාපොරොත්තු වෙන දේ. ඔබතුමාලා දැන් මේ කතා කරන්නේ මේ ආණ්ඩුව සහ රජය අපි කියමුකෝ මේ ගොවියා වෙනුවෙන් කිසිම කෘෂිකර්මයේ ගොවිතැන නඩත්තු කරන්න කිසිම මුදලක් වියදම් කරලා නැහැ වගේ කතා කරන්නේ. දැන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තියෙනවා, ගොවිජන සේවා අංශ තියෙනවා. ඊට පස්සේ මේ රාජ්‍ය දෙපාර්තමේන්තුව අංශ ඇමතිවරු තියාගෙන ඉන්න රටක්. ඒකට වියදම් කරන රටක්. මම උදාහරණයක් කියන්නම්කෝ. මම කියන්නේ මේක තීන්දුව සාගතයි කියලා, මේක සංවාදයට කාරණයක්. මහවැලියට අපේ වැව් ගන්නකොට අපේ වැව් වල අනන්‍යතාවයක් තිබුණා. ඒ කියන්නේ අපි සාගතයක හිටියේ නැහැ. ඒ යලමහ දෙකන අහස් වැස්සෙන් ඉතුරු කරගෙන අපි දන්නවා අපිට අපේ මෙච්චරයි වතුර තියෙන මේ විදිහට. එඳ බෙත්ම කියලා ආවේ සීමිත ප්‍රමාණයක් ඒ කාලේ. හැබැයි මහවැලියට ගත්ත දා ඉඳලා බෙත්ම ක්‍රම ගණනාවක් ආවා. ඒ විතරකුත් නෙමෙයි වතුර දෙන කාල වකවානුව වෙනස් කළා. මේක විද්‍යාවක්. ගොවිතැන කියන්නේ විද්‍යාවක්. මේක ඉරහඳේ බලපෑම් එක්ක ඒක සම්ප්‍රදායිකව ගෙනාපු කතන්දරය තුන අතීත අත්දැකීම් එක්ක මාස් කන්න වගා කරන්න ඕන කන්න දන්නවා. ඒක අපේ චන්ද්‍ර මාස එක්ක තියෙනවා වප් මාසය කියලා. ඉල් මාසයේ වැපුරුවොත් බුදු සිවුරෙන් පිස්සත් ආයේ කෘමිහානි වළක්වන්න බෑ කියලා තාත්තලා දන්නවා. ඒක අත්දැකීම් කාරණේ. හැබැයි කවදාද බලන්න චක්‍රය අර ඉල් මාසයේ තමයි හැමදාම මාස් කන්නේ වතුර දීලා තියෙන්නේ. මේ මහවැලියට ගත්ත වෙලා ඉඳන්. ඒත් මහවැලියට වතුර හැරෙව්වා කියලා වැවට අපිට පුළුවන් වුණාද නිසි කන්නට වැඩ. ඊළඟට දවස් 15න් ඉවර කරන්න ඕන වැඩ ටික. හරියට දරුවේ 6 මාසෙන් ගන්නවා වගේ. එහෙම කරන්න බෑ මේ කතන්දරේ. ඒවා රිද්මයක් තියෙන කාරණා. ඊළඟ එක යල් කන්නේ වතුර දෙන්නේ හැමදාම මේ මාසෙ. ආයිත් කෘමිහානි වලට ගහණයට වැඩි වෙන කාලයක්. ඒකේ පොළොව මේ බීජ බාර ගන්නේ නැහැ කියලා කියන්නේ. ඉල් මාසයේ සහ මේ මාසෙ. එතකොට මාර්තු වලින් තමයි මේ ගොවිතැන ආරම්භ කරන්න ඕනේ යල් කන්නේ. ඒව කරෙන්නේ නැති කාරණා වෙනවා. يعني කලට වෙලාවට කෘෂිකර්මාන්තේ කරන්න අවශ්‍ය රාජ්‍ය සහාය ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ වගකීමෙන්ද කියන්නේ? වගකීමෙන් කියන්නේ. දැන් බොහොම කාලයකින් රන් කළා සටන් කළා ගිය කන්නේ ඉඳලා ගත්තා ওই දින වකවානු යන්න. ඔබතුමාලා යෝජනා කරන්න පුළුවන්. ඔබතුමාලා ගොවියෝනේ. දැන් ඔය විද්‍යුතුන්ට කියන්න පුළුවන් මේ අපි ගොවියෝ හැටියට පාරම්පරා ගානක් ගොවිතැන කරන්නේ මෙන්න මේ කාලයට කරුණාකරලා වතුර ටික නිදහස් කරන්න. කායකද අපි මේ කරන්නේ මං සරල තව කාරණයක් කියලා මේකට බැඳුණු අනික් කාරණේ. අද වතුර ටික ගන්නවා නම් වැවේ අමාත්‍යාංශ 6කින් අවසර ගන්න ඕන. මේ අත්දැකීම. විදුලි බල ඇමතිගෙන් ගන්න ඕන කවද්ද එයාට විදුලි බලයට ඩෑම් වල වතුර තියා ගන්න ඕන. එතකොට එයා කියනවා මේක මේ විදිහටයි කරන්න ඕනේ. ගොවිජන සේවා අමාත්‍යවරයා වෙනවම ඉන්නවා. මේ ලෝක බැංකුව තමයි මේ අමාත්‍යාංශ 6 නම් කරන්නේ. මුදල් අමාත්‍යවරයා නම් කරන්නේ ලෝක බැංකුව. මේ අවුරුදු ගණනාවක් ඉඳලා මම මේ කියන අත්දැකීම. මේ බොරු නම් ඔප්පු කරගන්න පුළුවන් කාරණා. මොකද ඒ වගේ මේ යාන්ත්‍රණයේ දැවැන්ත විදිහට ලෝකයේ මේ මූල්‍ය ආයතන වලට ග්‍රහණය වෙලා ඉවරයි. දැන් අද තව චීනෙත් ඇවිල්ලා ඉන්නෝනේ. ආයි හිතන්නකො ඒකට කාරණේ. එතකොට දැන් එදා පිලිපීනයට ඇමරිකාවට පුහුණුවට ගිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අද පුහුණුවට කොහෙද අරින්නේ? චීනයට අරින්නේ. මේ තව කතන්දරයක මාරුවක් මේ මං කියන්නේ. ඊළඟට මේ මහා බලවතුන් 4 දෙනා මේ රටේ ප්‍රශ්නේ අවුස්සමින් ඒක කේන්ද්‍රීයගත කරමින් තව තවත් අපේ අතරින් අහිමි කරමින් යන ක්‍රමවේදයක් තියෙන මේ ඇමතිවරු අපේ නෙමෙයි බැලුවහම මම නම් කියන්නේ. හැබැයිවටම අපි ආණ්ඩු පත් කරාට මේගොල්ලෝ සේවය කරන්නේ අර මං කියන්නේ මට නිකන් විහිළුවට හිතෙනවා මේ අපේ ගමේ ගොවියෙක් කිව්ව කාරණයක්. මේ අපරාධේ මේ ජනාධිපතිවරු මේ අගමැතිවරු මෙහෙපත් කරන්නේ ඉන්දියාවේ එක්කෙනාටයි ඇමරිකන් එක්කෙනාටයි ජනාධිපති ඊළඟට චීනේ නායකයයි මේ තනතුරු වලට දැම්ම නම් ඉවරයි. ඉතින් ඇත්තම කතන්දරේ එහෙම එකන්නේ තියෙන්නේ. අපි නාමිකව මේ නායකයෝ දාලා හිටියට මේගොල්ලෝ අපිට නෙමෙයි සේවය කරන්න බැලුවාම වෙන න්‍යාය පත්‍රයක් මේ හැමෝටම තියෙන්නේ. ඒ නිසායි මේ ගස්ටඩිය තියෙන්නේ. මේවා බැරි දේවල් නෙමෙයිනේ. මම මේ කියන එකක්වත් බැරි දෙයක්ද? මේ කලට කන්නට වතුර ගන්න බැරි දෙයක් නෙමෙයිනේ. දැන් වතුර තියෙන මොර ගහ කන් දෙක. එහෙනම් මේක පටන් ගන්න පුළුවන්. ඊළඟට හිතන්නකෝ අපේ ඉඩම් වාහනයක් කියලානේ අපේ ට්‍රැක්ටරේට කියන්නේ. අහන්නකෝ ෆෙජරෝ එක ගේන්නේ කොහොමද කියලා. ජපානයෙන් ඉඩම් වාහනයක් ඇති. ඒක තීරුවක් දෙන්න නිදහස්. ඊළඟට රජයේ සියලු වෛද්‍යවරු වේවා අනිකුත් රජයේ සේවකයෝ වේවා බොහෝ නායකයෙකුට ලේකම්වරුන්ට තීරුපත් දෙන්න නිදහස්ව වාහනේ ගන්න පුළුවන්.
මන් දන්න හැටියට අවුරුදු 5න් 5ට වාහන මාරු ගන්න පුළුවන්කම් තියෙනවා. ගොවියා මෙච්චර රටට බත සපයන මේ මිනිහගේ අඩුම තරමේ අත් ට්‍රැක්ටරේ එහෙ වැඩ කරපු රීකන්ඩිෂන් ට්‍රැක්ටරයක් මෙහෙ ගේන්න පුළුවන් ද බත් දෙන්න නිදහස් කළා. කෝ ගෙනලා දීලා තිනවා. දැන් අද කාබනික වගාව ආරම්භ කරන්න කෘෂිකර්ම ඇමතිවරයා පම්පෝරි ගහනවා. අඩුම තරමේ අතින් වැඩ කරන වීඩරයක් හදන්න දැන් වැඩ කරලා තිනවා. නෑ චීනෙන් පොහොර ගේනවා කියලා කියනවා. මෙහෙ මොකක්වත් නෑ. අවුරුදු ගාණක් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉන්න කාලේ ඉඳලා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ ඉඳලා ගෙන්නපු ට්‍රාන්ස්ප්ලාන්ට් ප්ලාන්ට් කියලා කියන්නේ මේ කියන්නේ කුබෝටා විශේෂ වර්ග ජපානයෙන් ගෙනාවා මේ පැලහිටෝන. ගෙවල් ලස්සේ තියෙන රෙදි වනනවා. මේවා අල්ලන්නේ නැහැ. මේවා එකක්වත් දුන්නේ නැහැ. හැබැයි ගොවියට නෙමෙයි ලැබුණේ. දේශපාලනික ඔවුන්ට ගැතිකම් කරපු මිනිසුන්ට ලැබුණේ. ඊළඟට මැෂින් එකක් තියෙනවා තෙල් වලින් වැඩ කරන වීඩරයක්. ඒවා ලැබුණේ නැහැ. මේවා ගැලපෙන්නෙත් නැහැ මෙහෙට. අඟල් 12ට. දැන් අපේ අඟල් 12 ඒවා නෙමෙයිනේ. අපේ ඒවා මාස 4-4මාර තාක්ෂණික ගැටලු වලදී උත්තරයක් හොයාගන්නේ නැතුව කොහොමද ගොවිතැන ජයගන්නේ? මේ ඔක්කොම තද කරලා කියනවා වෙලට බහැපන් කියලා. කොයි වෙලාවක හරි මේ මිනිස්සු මීට එහා වෙන දෙයක් කරොත් ඊට පස්සේ ඒක ත්‍රස්තවාදී කියලා නම් කරයි. හැබැයි මේ කරන ඔක්කොම ත්‍රස්තවාදී කියලා මං කියන්නේ. ඒ කියන්නේ මිනිහෙකුගේ ජීවිතයේ තියෙන ඒ යටගිය ඒ යක්ෂයා උස්සලා යම් රාජ්‍යයක් කටයුතු කරනවා නම් ඒ වැරද්ද ඒ ආණ්ඩුව බාර ගන්න ඕන. ඔබ මේ ආණ්ඩුවට චෝදනා කරනවා. මම කියන්නේ චෝදනාවකින්මයි. ඔව් දැන් මේ ප්‍රශ්නේ කාට කියන්නද දැන්? මේක ඇතුලේ ගොවියන් ප්‍රශ්න ගොඩක් තියෙනවා. දැන් මේ ප්‍රශ්නේ ඇතුලේ අවසානයේ තමන්ගේ ගන්න අස්වැන්න තමයි මාස ගාණක් බලා ඉඳලා එයාගේ මාසික වැටුප. සමහරට එයා වැටුප් ගන්නේ මාස 3කින්. ඉතින් ඒක සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ. වසන්ත බණ්ඩාර මහත්තයා දැන් මේ අයට දැන් ගොවි ණය කියලා පහසුකම් තියෙනවා. දැන් මේවට වෙනත් දැන් පොහොර සහනාධාර ආණ්ඩු වලින් ලබා දුන්නා. නැත්තේ නෑනේ. ඒතකොට දැන් මේ කාබනික ගොවිතැනට මාරු වෙන වෙලාවෙත් ඒ සඳහා සහනාධාර ලබා දෙන්න ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. මම කියන්නේ මේ ආණ්ඩුව පැත්තෙන් කතා කළොත් මේක අපිට උත්තරයක් ඕනනේ දැන්. ඒතකොට මේ සහායක් නේ දෙන්නේ. ඒතකොට අපි එවැනි මේකට ආණ්ඩුවෙන් බජට් එකක් අයවැයෙන් වෙනම මේකට මුදලක් වෙන් කරනවා. මේ තත්ත්වයන් තිබියදී අපි කොහොමද කියන්නේ මේ හිතාමතා ගොවිතැන අකර්මණය කරන සැලැස්මක් තියෙනවා කියලා. බැලුවට මේක කාට හරි තර්කයක් දාන්න පුළුවන්. ගමකෙමතුමා මේක නරකම අවස්ථාවක්. මේ අපි ඇවිල්ලා ඉන්න තැන මේ දීර්ඝ කාලයක් තිස්සේ අපි අනුගමනය කරපු වැරදි ප්‍රතිපත්ති දැන් මෙතුමා කිව්වා වගේ ජාතික ප්‍රතිපත්තියක් නැහැම නෙවෙයි මේ කියන්නේ. ප්‍රතිපත්තියක් තියෙනවා. ඒක බණ්ඩාගාර ලේකම්ගේ හරි ජනාධිපති ලේකම්ගේ හරි ඔළුවේ තියෙනවා වෙන්න පුළුවන්. සමහරට ඒක ජනාධිපතිතුමා දන්නෙත් නැහැ, රට මිනිස්සු දන්නෙත් නැහැ. ඒ ප්‍රතිපත්තිය තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. මේ වීවගාව විනාශ කරන මේ දීර්ඝ කාලීන රටේ ආහාර සුරක්ෂිතතාවය අනතුරට ලක් කරන මේ දීර්ඝ කාලීන ක්‍රියාවලිය තමයි මේ යන්නේ. ඒක තමයි ප්‍රතිපත්තිය. අපි දැන් මේ කියන්නේ මෙතුමත් කියන්නේ මේ තියෙන ප්‍රතිපත්තිය වෙනස් කරමු කියලා. ඒ ප්‍රතිපත්තිය වෙනස් කරනවා නම් මොකක්ද මේ ප්‍රතිපත්තිය? ඒක ජනතාව දැනගන්න ඕනේ. අපේ දුක විතරක් කියලා හරියන්නේ නැහැ. පැමිණිලි විතරක් වෛද්‍යවරයාට කියලා මගේ හරේ රිදෙනවා මේ රිදෙනවා මෙච්චර කාලයක් මෙහෙම තිබුණා කිව්වා ලෙඩේ හොයාගන්න බෑ. දැන් අපි මේ ලෙඩේ මොකද්ද කියලා හරියට කතා කරන්න ඕන ප්‍රතිකාර කරන්න කලින්. ඒක තමයි මේ උත්සාහ කරන්නේ. අපේ වගකීම ඒක. අපේ දුක් ගැනවිල්ල පැමිණිලි ඉදිරිපත් කරන විතරක් නෙමෙයි. ඒක අපි දැන් දීර්ඝ කාලයක් කළා. හරි. එතකොට මේ ආර්ථිකයේ ඕනෑම ආර්ථිකයේ පැතිකඩක ගමක බැලුවා දෙපැත්තක් තියෙනවා. සැපයුම් පැත්ත, ඉල්ලුම පැත්ත. ඉල්ලුම් පැත්ත කියන්නේ වෙළඳපොළ. වෙළඳපොලේ විකෘතියක් තියෙද්දි සැපයුම් පැත්තේ මොන තරම් සානාධාර දුන්නත් පෝර නෙවෙයි තව සානාධාර දීලා මොනවා කරත් නිලධාරීන්ගේ වැටුප් වැඩි කරලා ඔවුන්ව කුඹරට යවලා නිලධාරි තොගයක් ඉන්නවා තමයි කුඹර පැත්ත පලා තියන්නේ නැති ඒක හරි. ඒගොල්ලෝ තව වාහන දීලා මොනවා හරි දීලා ඒවා මොනවා කරත් වැඩක් නැහැ. හරි. ඒතර මෙන්න මේ ප්‍රතිපත්තිය අපි ඔය කියන ජාතික ප්‍රතිපත්තියේ ප්‍රධානම දේ තමයි වෙළඳපොලේ මිල විකෘතිය නිවැරදි කරන්න ඕනේ. ඒක නිවැරදි නොකර මෙතනින් හුස්ම අල්ලගෙන මේ ඔක්සිජන් බටේ නහයට ගැහුවට හරියන්නේ නැහැ. මේ අනික් සියලු දේවල් එකක්වත් හරියන්නේ නැහැ. සැපයුම් පැත්තේ මැදිහත් වීම මේ ප්‍රශ්නේ විරදි කරනකම්. එතකොට දැන් ඔබ කිව්වා මෙතුමත් කිව්වා දැන් බදු සහන උපකරණ වලට දෙනවා. දැන් ඔය කියන කම්බයින් හාර්වෙස්ටර් වලට 100% බදු සහනයක් දෙනවා. ඒ සහනය මොකද වෙන්නේ? මිලදී ගන්න මිනිහට හම්බ වෙන්නේ නැහැ. ඒ මිනිහත් අමාරුයි. හරි. ඒ මිනිහත් මේ බාල අපේ කුසකර්ම අමාත්‍යාංශයේ තියෙනවා මැෂින්
මැෂිනරි ඩිවිෂන් එකක් තියෙනවා. ඒගොල්ලෝ අනුමත කරලා සාතික කරන්න ඕන. දැන් ඒක වෙන්නේ නැහැ. ඒතර ඕන ජරාවක් ගේනවා බදු සහනය එකතු කරනවා. ඔබ හිතන්න. ඔබට මම ලක්ෂ 20ක් ආණ්ඩුවේ බදු සහනය දෙනවා ආණ්ඩුවෙන්. ඔබ මේ බදු සහනය සාක්ෂි දාගෙන මේ මිල එකතු කරනවා ගන්න මිනිහට. ඒක සොයා බලන්නේ නැහැ. ඒ මිනිහා ඇවිල්ලා මේ ගොවියාගේ බෙල්ල මිරිකනවා. අන්තිමට මේ මිනිහත් වලේ වැටෙනවා. මේ මැෂින් එක වැඩි කාල පාවිච්චි කරන්න බෑ. කුඹුරේ කැඩෙනවා. එතකොට මේ මිනිහත් ඉවරයි. මේ මිනිහත් ඉඩ කඩම් බැංකුවට සින්නවලා ඉවරයි. බැංකුව විතරක් අන්තිමට පෝසත් වෙනවා. ඒතකොට මේ චක්‍රීයව මේ කරන අමන තකතිරු වැඩ ඔක්කොම සිදු වෙන්නේ මෙන්න මේ නිශ්චිත ප්‍රතිපත්තියක් විවෘත මහජනයාත් දන්න කවුරුත් දන්න. ඒක අර භාණ්ඩාගාර ලේකම්ගේ හරි ජනාධිපති ලේකම්ගේ හරි ඔළුවේ විතරක් තියෙන ප්‍රතිපත්තියක් වෙන්න බෑ. හරි? මහා මෝල් හිමියා කොතනද තියන්නේ? කුඩා මෝල් හිමියාගේ පැවැත්ම කොහොමද ආරක්ෂා කරන්නේ? මෙතුමා කියන මේ නින්දිත අශිෂ්ට වැඩේ මේ ගෙවිලියන් විශේෂයෙන්ම මේ ලක්ෂ 28ක 30ක ශුද්‍ර මූල්‍ය උග්ගුල හිර කරලා ඉන්නේ මේ කාන්තාව. මේක අශිෂ්ටයි. අපි මේ රටේ කාන්තාව ලක්ෂ 15ක් පිටරට යවලා ඔවුන්ගේ ලේ දහඩිය කඳුළු වලින් මලමිනි අවුරුද්දකට 300ක් 350ක් එනවා මෙඩිකල් කරලා යන්නේ. හැබැයි මලමිනිත් එක්ක තමයි මේ ඩොලර් එන්නේ. ඒවා විනාශ කරලා කනවා මදිවට මේ අහිංසක මිනිස්සුන්ගේ ලේ සීරි මාංශ හුරා කන්න මේ බැංකු 3-4 ඉඩ දීලා තිනවා. 50-60යි පොලිය. 50-60යි ලාභ ගන්න මේ අර මොනවද නීති විරෝධී ජාවාරම් කරත් බෑ දැන්. පොලිසිය වලට පගාව දෙන්න එපා. මොන ව්‍යාපාරයේද 50-60ක් ප්‍රතිලාභ ලැබෙන්නේ ආයෝජනයේට. එහෙනම් පොලියට ගත්තොත් 50-60ක 60ක පොලියට ඒ මිනිසා කවදාවත් ගොඩ ඉන්නේ නැහැ. සදාකාලිකයේ මිනිසයා විපතේ ඉන්නේ. ඒ මිනිසා සදාකාලික මූල්‍ය වහලෙක්. ඒතර ගොවිජන බැංකුව කියලා බැංකුවක් තිබ්බා. ඒක වහලා දැම්මා. ඒක වහලා දාන්නත් මුල් වෙච්ච එක්කනේ තමයි අද ජනාධිපති කාර්යාලයේ ලොකුම පුටුවේ ඉන්න ලේකම්වරයා. එතකොට මෙන්න මේ කොනක සිඳලා මෙතුමා මේ කියන සැපයුම් පැත්තේ ප්‍රශ්න මේ ගොවියා ණය වහල් භාවයෙන් ගලවා ගැනීම පිරාමිඩ් ගිල්ලන්න මේ සියල්ල කරන්න කලින් හොඳයි මේ වීඅලවී අර්බුදය හා ආර්ථිකය මේ ආර්ථික ගැටලුව ඇතුලේ ආර්ථිකය වික්තේන විකෘතියේ වෙළඳපොළ විකෘතිය ඇතුලේ යම් නියෝජනයක් තියෙනවා වී වෙළඳපොළ වී අලවිය. ඒකද මේ වී ගොවියා අදපත් වෙලා තියෙන තත්වය හෙට විසඳයිද? ආණ්ඩුවට විසඳන්න පුළුවන්ද? මේක කන්න ප්‍රශ්නයක්. හැම කන්නෙම මේක අස්වැන්න කැපෙනකොට එනවා. තව අරගල ගොඩක් ඒමිට නියමිතයි. මේ හුදකලා තත්වය නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් වුණ ගමන් ආයෙ එන්න පුළුවන් ඊළඟ කන්නත් එක්ක පොහොර උද්ඝෝෂණ තව කෘෂි රසායන උද්ඝෝෂණ ඊට පස්සේ ආය උද්ඝෝෂණ අලවිය උද්ඝෝෂණ මේවා දිගින් දිගටම ගොවියත් එක්ක ජීවත් වෙන ප්‍රශ්න. මේවා කොහොමද ඔවුන්ගේ වියුක්තව මරා දාන්නේ මේ ප්‍රශ්න ඉවත් කරන්න මේ ගැටලු ඉවත් කරන්න. ඒක අපි කතා බහ කළ යුතුයි. ඔබටත් මේ සම්බන්ධව යමක් කළ යුතු තිබෙනවා ඉදිරියට. අපි ගිහලා නම් විරාමයට අවසන් විරාමයට රැඳෙන්න. අද සජීවී සංවාදයේ සමගයි ඉන්න වීඅලවී අර්බුදය හා ආර්ථිකය ජයතිස්ස මහත්මයා කවුඩුල්ලේ ජයතිස්ස කියන්නේ ඓතිහාසිකව ගොවි සටන් වල හිටපු කෙනෙක්. දැන් මේ සටනේදී දැන් ඔබට දැන් මේ ප්‍රශ්නේ මෙවරත් ආණ්ඩුව මේ කින ආකාරයට නොමගියවලා විකෘති කරලා පොඩි මුදලක් දීලා මේක යට ගහන්න උත්සාහ කළොත් දැන් මොකද්ද ඔබතුමාලගේ කාර්යය මොකද්ද ඔබතුමාලගේ භූමිකාව මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද හෙට දවසේ මේ කරන්න මොකද්ද සලස්ම මම මේ සමස්ත ප්‍රශ්නේ පීඩා විඳින සියලුම ගොවි ජනතාව වෙනුවෙන් මම මේ කියන කාරණේ කියන්නේ. හැබැයි අපි මේවා හුදු විදිහට කියලා හිස් අවකාශයට අපේ වාතාලයට අපේ හුස්ම නිදහස් කරපු මිනිස්සු නෙමෙයි. අපිට තිබුණ මහා අත්දැකීම් සම්භාරයක් අපේ අතීතයේ හිටපු ගොවි නායකයෝ කුලරත්න වික්‍රමසිංහ ආර්යවංශ ගුණසේකර ඒ වගේම බුද්ධයාගම චන්ද්‍රරතන හාමුදුරුවෝ ෆාදර් යොහන් දේවානන්ද පියතුමා වගේ ඒ වගේ මහා මේ අය ඒ විතරකුත් නෙමෙයි අපිට දාවිස් සිංහු මහත්තයා වගේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ ගොවි නායකයෝ මඟ පෙන්නුවා. ජෝන් එදිරිසූරිය වගේ සහෝදරවරු මේ මිනිස්සුන්ගේ අරගලවල ඔවුන් කරපු ඒ සටන්කාමීත්වයේ යම් දෙයක් අපේ ඇඟේ තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි අපි කිසිම වෙලාවකවත් ගොවි ජනතාවගේ මේ ඛේදවාචකය මේ විදියට හුදකලා කරලා තියලා මැරෙන්න කැමති මිනිස්සු නෙමෙයි. ඒ නිසා මම අලුත් පරම්පරාවට ආරාධනා කරනවා. අද මේ සටන් ක්‍රමවේදයේම තියෙන වැරදි තැනක කියලා මම පුජ්‍යලිකව දකින්න කෙනෙක්. ඒකට විවේචන තියෙන්න පුළුවන්. මේ අරගලවල එක ස්වභාවයක් තමයි දැන් අපි මේ අරගලවල අපි දැක්කා අපිට නැවත වසතෙල් දියව් කියලා ඉල්ලනවා. අපිට නැවත පොහොර දියව් කියලා ඉල්ලනවා.
ඒ ඉල්ලන හැම කෙනාම තමන් දැනගන්න ඕන අපි මේ කරපු ක්‍රියාවේ ප්‍රතිඵලය තමයි මේ බහුජාතික සමාගම් වල මේ වල්ගේ පාගගෙන කරපු එකේ ප්‍රතිඵලය තමයි අපේ වැඩිහිටියෝ මේකෙන් මිය ගියා. මගේ තාත්තා මිය ගිය පිළිකාවකින්. අපේ වැඩිහිටියෝ අපි ඇස් ඉදිරිපිට අපේ තාත්තලා වගේ වයසේ අය වක්ගඩු ආසාදනයෙන් මරනවා අපි දැක්කා. මේ ඛේදවාචකයද ඊටාම කොරෝනා වලට වඩා සංඛ්‍යාව වැඩි අදත් පිළිකාවෙන් සහ අද බස් වැඩ කරන පිළිකාවට මහරගම රෝහලට. එහෙම තමයි තියෙන්නේ. මේ එක කතන්දරයක්. ඊළඟට ගොවියෝ සීදි විනාසා ගත්තා. වතා එකක් නෙමෙයි දෙකක් නෙමෙයි කුඩා ව්‍යාපාරිකයෝ සීදි විනාසා ගත්තා. මේ සියල්ලේම ඉල්ලා හිටියේ මේකට ස්ථීරසාර විසඳුමක්. ඒ නිසා මේ අරගලවල දැන් තියෙන ස්වරූපය අපි වෙනස් කරගත යුතු කාරණයක් තියෙනවා. ඒ වගේම දැන් ව්‍යාපාරිකයන්ට හිතවාදී විදිහට අපේ අරගල දියත් කළ හරියන්නේ නැහැ. මොකද ඒ ව්‍යාපාරිකයා කවදාවත් අපිට බුදුහාමුදුරුවෝ කෙනෙක් උනේ නැහැ. එයා සම්පූර්ණයෙන්ම වැඩ කළේ අපේ ක්‍රීමාංශේ උරණ ක්‍රියාපිළිවෙතක. ඒ නිසා අපි එයාලට වෛර කරනව නෙමෙයි. හැබැයි මේ අපේ අරගලයේ ස්වභාවයන් අපි තේරුම් ගත යුතුයි. ඒ නිසා ඒ සියලු දේත් එකතු කරගෙන අනාගතේ අපි මේ ආණ්ඩුවට කියනවා ආණ්ඩුව මේ සඳහා ක්‍රියාමාර්ග නොගත්තොත් අපි තව ආණ්ඩුවක් සඳහා යන්න කැමතිත් නැහැ. හිතන්න එපා දැන් මේ කැහි ගෑනි දීලා හොටි ගෑනු ගන්නවා කියන තැනකට යනවා කියලා. ඒ නිසා කබලෙන් ලිපට වැටෙන්න සූදානම්නුත් නැහැ. මේ සඳහා මම ආරාධනා කරන්නේ මේ රටේ සියලු බුද්ධිමතුන්ට සියලුම මේ ඛේදවාචකයේ තේරුම් ගත්ත අයට ඒ වගේම සක්‍රීය ගොවි ජනතාවගෙන් ඉල්ලා හිටින්නේ අපි එකතු වෙලා දැවැන්ත අනිකුත් බලයන් හදාගෙන ඒ සඳහා නායකත්වයක් ලබා දෙමින් අපි සිවිල් සමාජය එහෙම නැත්නම් පුරවැසි බලයක් ගොඩනගා ගන්න ඕන. ඒ පුරවැසි බලය තුල ආණ්ඩුව හොල්ලන්න පුළුවන්. ඒක තමයි ලෝකයේ දැන් යන ක්‍රමවේදයන්. මේක සඳහා ඉදිරියට එමු. ඒක තුල අපිට උත්තර හොයා ගන්න පුළුවන්. අපි ජාතික ප්‍රතිපත්තියක් අපි හදමු. අපි මේ අනිත් අයට කියලා හරියන්නේ. තාක්ෂණික ප්‍රවිෂ්ඨය වුණා වගේ, ආර්ථික ප්‍රවිෂ්ඨය වුණා වගේ, දේශපාලන ප්‍රවිෂ්ඨය වුණා වගේ වියුද්ධ. ඔව් අතරම ගමුතුමා අපි මේ ඊතුරු කෙටි කාලයේදී මෙතුමා මේ කියන ජාතික ප්‍රතිපත්තිය කුමක් විය යුතුද? මේක අර තනි පුද්ගලගේ ඔළුවේ තියෙන මහජනයාත් දන්නේ නැති රටේ ජනාධිපතිත් දන්නේ නැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් දන්නේ නැති ප්‍රතිපත්තිය නෙවෙයි. වරින් වර කෑලි කෑලි එලි දක්වන ප්‍රතිපත්තිය නෙවෙයි. විස්තීරණ විවෘත ප්‍රතිපත්තියක්. මේක අපේ මූලික ප්‍රශ්නේ රටේ. ආහාර සුරක්ෂිතතාවයට අදාළව මූලික ප්‍රශ්නේ රටේ ජනතාවගෙන් පවුල් වලින් 3න් 1ක් විතර දල වශයෙන් මේ ගොවීන් ජීවත් වෙන්නේ ඔවුන්ගේ ජීවන තත්ත්වය පිළිබඳ ප්‍රශ්නේ, ඔවුන්ගේ ඡන්ද පිළිබඳ ප්‍රශ්නේ අවම ආත්මාර්ථකාමී විදිහට හිතුවත්. ඒතර මේට අදාළව යම් නිශ්චිත ප්‍රතිපත්තියක් රටකට ඉදිරිපත් කරන්න බැයි නම් ආණ්ඩුවකට ඒක ආණ්ඩුවක් නෙවෙයි. දැන්වත් එතනට මේ සියලු දැන් මේ මම මේ කිව්ව අර කකුල් කැඩිච්ච අස්සය තමයි අවුරුදු 30ක් රේස් එකට දාපු අස්සය තමයි තාම තියාගෙන ඉන්නේ. උන් එක රේස් එකක්වත් දිනලා නැහැ. විදේශ ආයෝජන කියලා රට කොට දාන්න හැදුවා. විවිධ දේවල් වෙළඳාම නිදහස් කරලා ගොඩ දාන්න හැදුවා. ඔක ගොඩ දැම්මද? උන් ගොඩ දාපු එකක්වත් නැහැ. ඒ නිසා උන්ට මේක තාම දුරටත් ගොඩ දාන්න බෑ. ගොඩ දාන්න ජනතාවගේ පැත්තෙන් නැගිටීමක් ඕන. අපි ඔබතුමා අහනවා මේ ගොවියා ඇයි නැගිටින්නේ නැත්තේ කියලා. ගොවියා ලෝකයේ ඉන්දියාවේ පවා ගොවියා තනියෙන් නැගිටලා නෙමෙයි. මේ සබුද්ධික මිනිස්සු, හෘද සාක්ෂි තියෙන මිනිස්සු, බත් කන මිනිස්සු, ශිෂ්ට සම්පන්න මිනිස්සු. ඒ ගොවියාට කරන අසාධාරණයට විරුද්ධව නැගී සිටිනවා. අපේ රටේ ඒක නැහැ. හරි අපේ රටේ කියන්නේ ගොවියාගේ බෙල්ල මිරිකලාම අඩු මිලට හාල් කාපන් කියලා තමයි අපේ වාමාංශික පක්ෂ පවා කියන්නේ. ඔවුන්ගේ පීඩිත පන්තියට ගොවියා අයිති නැහැ. ඒතර ඒ නිසා මෙන්න මේක විවෘතව මේ සංවාදයේ ගේන්න ඔබතුමාලට පින් සිද්ධ වෙනවා මේ සංවාදයේ මේ මට්ටමට ගේන්න උදව් කරපු එක. ඒතර පළවෙනි දේ කාල වේලාව යන නිසා මම කෙටියෙන් කියන්න. මොනව කරත් වැඩක් නැහැ සැපයුම් පැත්තේ ණය දුන්නත් තව ණය දෙන්න තව අමාරු වැටෙනවා. හරි වෙන ව්‍යාජ බොරු වැඩ කරාට හරියන්නේ නැහැ. පළවෙනි දේ වෙළඳ පොලේ මිල විකෘතිය නිවැරදි කරන්න ඕනේ. ඒ කියන්නේ ගොවියාට සාධාරණ මිලක් මේ පවතින තත්ත්වයට යටතේ. ඒක සාධාරණයි කියලා නෙමෙයි මේ කියන්නේ. අවම වශයෙන් පවතින්න පුළුවන් මිලක් ගෙවන්න පුළුවන් වෙන විදිහට හාල් මිල තීරණය කරන්න ඕනේ. ඒක දල වශයෙන් නිකන් කිව්වොත් දල වශයෙන් ගොවියට අඩු ගානේ දැන් ওই සම්බා වලට 60 දෙන කතන්දරේ හරියන්නේ නැහැ. මේ ආණ්ඩුව එතරම් එලිලා ඉන්නවනම් ආණ්ඩුවට කුජීත වෙලා තමයි මේ ඉල්ලීම දෙන්න සිද්ධ වෙන්නේ. මම කියන්නේ මේ ගොවියාගේ දුක අවසානයේ ගොවියා තනියෙන් හරි සටන් කරයි කියලා මම හිතනවා මේක ඒ තරම් අපිටත් දැන් මේක ඉවසීමේ සීමාව පැනලා තියෙනවා. ඒ නිසා ආණ්ඩුවට මේක දෙන්න වෙනවා. කුජීත වෙලා ලැජ්ජ වෙලා දෙනවට වඩා හොඳයි දැන් දෙන්නේ. ආදරයෙන් සතුටින් දීලා ඒ ගෞරවය ගන්න එක. එතකොට නාඩු කිලෝවකට රුපියල් 60ක් ගෙවුවොත් 110කට හාල් කන්න පුළුවන්. එතකොට දැනුත් 110ට වැඩි ඉන්නේ හාල් කන්නේ.
එහෙනම් එතකොට ඒ බත් කණේ උන්ට බත් දිරවනවා. මේ ගොවියාගේ බෙල්ල මිරිකලා නෙමෙයි මේ කන්නේ කියලා. මහා මෝල්කාරයා පෙන්නලා මේ කරන වැඩෙන් කුඩා මෝල්කාරයා ඔක්කොම වැටෙනවා. කුඩා මෝල්කාරයෝ ටික නැකිට්ටම මහා මෝලට සෙල්ලම් දාන්න හම්බෙන්නේ නැහැ. ගමේ සල්ලි සංසරණය. හරි. එතකොට මෙන්න මේ මිල විකෘතිය නිවැරදි කරන එක අංක 1. අංක 2 ගොවියා ණය බරින් ගලව ගන්න ක්‍රමවේදය. ගොවි ජන බැංකුව ආරම්භ කරන්න ඕන. මේ කියන ණය උගුලේ හිර වෙලා ඉන්න ගොවීන්ට කුඩා මෝල් හිමියන්ට වර්තමාන පොලියට අනුපාතයට අනුව ඔවුන්ගේ ඉතුරු ප්‍රාග්ධනයට පොලිය ගණනය කරන විදියට ණය නැවත සකස් කරන්න ඕන. මේ රටේ බැංකු විතරක් පෝසත් වෙලා බැංකු විතරක් ලාභ පෙන්නලා කිසි දවසක මේ රටට ඉස්සරහට යන්න බෑ. ඒ තීන්දුව ආණ්ඩුවට ගන්න පුළුවන්. ඒක ගන්න දෙන්නේ නැති ඔය නිලධාරීන් කීප දෙනෙක්. ඔවුන් ඒක ගන්න දෙන්නේ නැත්නම් ඔවුන් අයින් කරලා මේක ගන්න ඕන. එහෙම නැත්නම් මේ ප්‍රශ්න විසඳන්න බෑ. මේ ගොවියා මූල්‍ය වහල්භාවයේ ගිල්ලා ඉන්න තාක්කල් ඔවුන් වී විකුණනවා. අපි කුඩා කාලේ මගේ ලොකු තාත්තා විධාන මහත්මයෙක්. ඔවුන් වී ටික නිදන කාමරයේ ගොඩ ගහලා ස්තූපයේ ආඩම්බරයෙන් නිදා ගන්නවා. උන්ට මේ ගබඩා ප්‍රශ්න තිබුණේ නැහැ. වෙළඳ පොළට අරන් යන්නේ Tamanට අවශ්‍ය ප්‍රමාණයට. එහෙම ණයබරෙන් මිරිකීමක් තිබුණේ නැහැ. දැන් මේ මැෂින් වලට ගෙවන්න ඕන මේ තියෙන ණයබරෙන් මිරිකලා මේ මූල්‍ය සුද්ධ මූල්‍ය වහල්භාවය නිසා එතකොට මොකද වෙන්නේ? හැකි ඉක්මනට වෙළඳ පොළට අරන් යන්න වෙනවා. එතකොට මහා මූල්‍යමියන්ට පුළුවන් වෙනවා මේවා කේවල් කරලා මිලදී ගන්න. ආණ්ඩුව මේකට හරි මිල පනවන්න තු මේ වනවන ඉන්න හින්දා. එතකොට එහෙමනම් ගොවියා මේ මූල්‍ය වහල්භාවයෙන් ගලවා ගැනීමත් අත්‍යවශ්‍ය කාරණයක්. තුන්වෙනි එක තමයි අර කියන අද තියෙන මේ ශ්‍රමිකයාගේ ප්‍රශ්න නිසා අද යන්ත්‍ර සූත්‍ර භාවිතයේ තියෙන ඒක වළක්වන්න බැරි තත්ත්වයක්. ඒක ගොවියා ගසා ගන්න බැරි වෙන්න මේ යන්ත්‍ර සූත්‍ර වලට ලබා දෙන යන්ත්‍ර සූත්‍ර වල ප්‍රමිතිය පිළිබඳව දැඩි පියවර අවශ්‍යයි. ඊට පස්සේ යන්ත්‍ර සූත්‍ර වලට ලබා දෙන බදු සහනය ලැබිය යුතුයි. අර මිලදී ගන්න මිනිහට ඒක සමාගමේ සාක්කුවට යන්න බෑ. හරි. එතකොට රජයත් ගොවිජන සේවා හරහා යම් සහන මිලකට තරංකාරීව මේ ඉස්සර මේ 70 දශකයේ එහෙම මැෂින් ප්‍රමාණයක් මේ ගොවිජන සේවා වලින් නඩත්තු කරා කුලියට ගන්න පුළුවන්කම තිබුණ ගොවියට. ඒක ගොයන් කපල ඉවරලා ගෙවන්න පුළුවන්කමක් තිබුණා. ඒක ණයට එකතු වෙනවා. එහෙම කරන්න පුළුවන්. හරි. ඊළඟට ඒ ආකාරයට අර ගොවියාගේ පිරිවැය අඩු කරගන්න අවශ්‍ය රජයේ මැදිහත් වීම. අනිත් එක තමයි ගොවියාගේ තීන්දුව ගැනීමේ බලය. ඒක ඊටාම වැදගත්. එදා කන්න රැස්වීමේදී තීන්දුව ගත්තේ ගොවි සංවිධානය. ඉංජිනේරුවා නෙමෙයි. ව්‍යාපෘති නිලධාරියා නෙමෙයි. අද මොකද? අද ගොවියා යටත් කරලා මේ සමහර වාරි මාර්ග නිලධාරීරුත් මේ කුමන්ත්‍රණේ ඉන්නවා. මේ ග්ලයිෆොසේට් ඔබට මහලා දේශර පොඩි කාලේ යනවා මේ කවියක් දැන්වීමක්. හොඳට වතුර බඳින්න අහවල් එක ගහන්න ඊට පස්සේ හාන්න කියලා. ඒ සෙල්ලම ආවේ කොහොමද? වතුර දෙන කාලය අඩු කරනවා. ඒතර වල්නාශක කරන්න නම් වල්නාශක ගහන්න ඕන. වතුර බැඳලා දෙහිය අහලා මඩ කරලා අර වල් මර්ධනය කරන්න බෑ. ඒකෙන්ම කුඹුරේ අවශ්‍ය පෝෂණ තත්ත්වෙත් රැකෙනවා. මේ නිලධාරීන් ගොවියාගේ බලය හීන කරලා කන්න රැස්වීමේදී වතුර නිදහස් කරන දිනේ කවද්ද කියලා තීරණය කරේ ගොවියා. ඒකට අවසානයේ නිලධාරීන් එකග වෙන්න ඕනේ. ගොවියාට විරුද්ධව ඒකට තීන්දුව ගන්න බෑ. ඒක වෙනස් කරලා නිලධාරීන් අතර බලය ගත්තා. දැන් අර කිව් විදිහට කන්නේ පන්නලා වතුර දෙනවා. කෙටි කාලයක් බිම් සකස් කරන්න. එතකොට අර කියන වල්නාශක ගහන්න වෙනවා. වල්නාශක වෙළඳ පොළ ඇති කරගන්නවා. හරි. එතකොට ඒක නිවැරදි වෙන්න ඕන. ගොවියාට ඒ බලය නැවත ලැබෙන්න ඕන ගොවි සංවිධානයේට. තීන්දුව කිරීමේ බලය කන්නේ කවද්ද පටන් ගන්න? වතුර නිදහස් කරන්නේ කවද්ද? මේ වැව් අයිති අවුරුදු 1000 ගාණක් මේ උරුමේ අයිති ගොවියට. මේ නිලධාරීන්ට නෙමෙයි. ඔවුන් එක රක බලා ගන්නවා. ඔවුන් බාරකාරය අයිතිකාරයා නෙමෙයි. අයිතිකාරයා ගොවියා. හරි. එතකොට දැනට ওই ජල කළමනාකරණ සෙල්ලම් පරාජය කරලා තියෙන එවන ආයි ගේන්න හම්බෙන එකක් නැහැ. එක්සයිස් කරන මන්තිරු හදන්න නෙමෙයි යෝන. බීජ පනත් ආයි ගේන්න හම්බෙන එකක් නැහැ. හැබැයි ආණ්ඩුව දැන් බීජ රජයේ මැදිහත් වීම මොකද්ද? අර වෙළඳ පොළ මිල විකෘතිය නිවැරදි කරන්න දු රජයේ මොන මැදිහත් වීම කරත් වැඩක් නැහැ. මම කියන්නේ ඒක නිවැරදි කරාට පස්සේ මැදිහත් වීම මොකද්ද? හරි. අර කියන අර මේ පාලනයන් පනෝලා ඒ යන්ත්‍ර සූත්‍ර සම්බන්ධයෙන් ඒවට අමතරව ඒවා අවමය. කුසිකරණ දෙපාර්තමේන්තුවේ පඩි ගෙවලා ඇයි අපි මේ ආයතනය නඩත්තු කරන්නේ? හරි. බීජ ගොවි පෙළවල තිබ්බ අක්කර 3-4000ක්. මූලික බීජ හදලා දෙන්න ගොවියට. සාතික බීජ හදන්නේ ගොවියම තමයි. එතකොට ඒක සම්පූර්ණයෙන් අහෝසි කරා. අර මහා උසස් තා දියුණු විද්‍යාඥයෝ පිරිසක් හිටිය අද ඉන්න විද්‍යාඥයෝ ලැජ්ජ වෙන්න ඕන එහෙම ගත්තොත්.
අමනාපෙන්ට එපා කිව්වට. ඒ අයගේ ගෞරවයට මම මේ කියන්නේ. ඒ පර්යේෂණ ආයතන අද නිකන් ව්‍යාප්ති කාර්යාල බවට පත් කරලා තියෙනවා. ඒවට නැවත පණ දෙන්න ඕන. එතකොට මෙන්න මේ බීජ ව්‍යාපෘතිය නැවත පටන් ගන්න ඕන. එතකොට අපේ දේශීය බීජ මේ සංරක්ෂණය කරගන්න ඕන. ඒ දේශීය බීජ ගොවියෝ තනි තනියෙන් සංරක්ෂණය කරන අයත් එදා කාලේ බීජ ගොවියා කියන්නේ ගමේ වෙද මහත්තයා වගේ උසස් කෙනෙක්. බීජ රකින්නා කියන්නේ උසස් කෙනෙක් විදිහට සැලකුවා. එතකොට මේ බීජ ගොවියෝ ජාලයත් අපි හරියට නඩත්තු කරන්න ඕන් දිරි ගන්නවන්න ඕන. ඕන් ලියාපදිංචි කරන්න ඕන. ඔවුන්ට සහාය දෙන්න ඕන. එතකොට බීජ රකින්න, බීජ වැඩි දියුණු කරන, ආරක්ෂා කරන රජයට අමතරව තව විශාල ගොවීන් පිරිසක් ඇති වෙනවා. එතකොට මෙන්න මේ සමස්ත මහා උත්තරයේ ඇතුලේ විතරයි රටේ ආහාර සුරක්ෂිතතාවය රැකෙන්නේ, රටක සමාජයක ශිෂ්ට සම්පන්න බව රැකෙන්නේ. මේ එක පන්තියක් අහිංසක ගොවියෝ බෙල්ල මිරිකලා ඔවුන් දුකටපත් කරලා ඔවුන්ගේ දරු පරම්පරාවල් දුකටපත් කරලා බත් කාලා ඉන්නවනම් මේ රටේ මිනිස්සු ඒක අශිෂ්ටකම. ඒක තාම අපිට දැනෙන්නේ අපි අශිෂ්ටයෝ කියලා. ඒතර යම් දවසක මේකට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. මේක නිවැරදි කරගත්තේ නැත්තම්. ඒතර අන්න ඒ නිසා ඒ නිවැරදි කිරීම ටික කරන්න මේ ගොවි සංවිධාන මේ මෙතුමන්ලා අවුරුදු 50ක් තිස්සේ දුක් විඳලා තියෙනවා. මට මතකයි මෙතුමා මාරාන්තික උපවාසයක් පවා කරා. එහෙම ඔවුන් පිට විතරක් මේක පටවලවල බෑ. මේ රටේ දේශපාලන පක්ෂ සංවිධාන හෘද සාක්ෂිය තියෙන මිනිස්සු මේකට මැදිහත් වෙන්න ඕන. මේ විනාශ කරන්නේ අපේ රටේ නිෂ්පාදන පද්ධතිය සහ ගොවියාගේ ජීවිතය විතරක් නෙමෙයි සමස්ත රටේ ආහාර සුරක්ෂිතතාවය. මෙතුමා කියන එකට 100% එකඟයි. සහලින් සුවම්පෝෂිත වීම නෙමෙයි අවශ්‍ය වෙන්නේ ආහාරයෙන් සුවම්පෝෂිත වීම. අපේ රටේ දැනට සහල් මෙට්‍රික් ටන් මිලියන 4.5ක් විතර නිෂ්පාදනය කරනවා. අපේ සමහර නිලධාරීන් කියනවා මේක මිලියන 6 දක්වා වැඩි කරන්න පුළුවන්. හැබැයි එහෙම කියලා අපිට පොරොන්දුවක් දෙන්නේ ආහාර සුරක්ෂිතතාවයේ කුරක්කන් ටික හදන එක, මුං ඇර ටික හදන එක, කව්පි ටික හදන එක නැති කරා 2001 අර ගොන් චක්‍ර ලේඛනයක් ගහලා හේන් වගාව විනාශ කරලා දාලා. ඒක නැවත ඇති කරන්න ඕන. හේන් වගාව අවශ්‍යයි. ගොවියා කැලෑ විනාශ කරේ නැහැ හේන් වගාවේ. මේ අද ඔය අලියා ගමට වදින එකටත් එක හේතුවක් තමයි හේන් වගාව නැතිවීම. හේනේ කනත්තේ අලියා නතර වෙනවා හේන් වගාව දිගට තිබුණා නම්. එතකොට ආහාර සුරක්ෂිතතාවය කියන්නේ මහජනයාගේ වාක්‍යයක් තියෙනවා තමන්ගේ ආහාර පුරුදු වෙනස් කරගන්න ඕන. ආහාර පුරුදු වෙනස් කරගන්න ඕන. මේ කොවිඩ් වසංගත කාලෙත් ආණ්ඩුවත් හදන්නේ පාන් පිටිම ප්‍රචලිත කරන්න. පුළුවන් තරම් බදු සහන දීලා. මිලියන 34000ක බදු සහනයක් දීලා තියෙනවා පාන් පිටි සමාගම් වලට. පාන් පිටිම කාපල්ලා කියලා. ඒක පාන් කන එක වැඩි වුණා මෙට්‍රික් ටන් මේ අවුරුදු 3-4ට ලක්ෂ 4කින් 5කින්. සහල් අර්බුදේ එකක් ඒත් තව. හරි. එතකොට මෙන්න මේ සමස්තය සහල් ප්‍රශ්න විසඳන්න බෑ ආහාර සංස්කෘතියේ අර්බුදේ විසඳන්න නැතුව. එහෙනම් ඒකත් පාසල දක්වා අධ්‍යාපනය දක්වා මේක අරයි යන්න ඕනේ. පාසලේ ඉස්කෝලේ කැන්ටිමේ ඉඳලා මේ කියන કૃතිම ආනයනික ආහාර අධෛර්යමත් කරලා දේශීය ආහාර අගය කරන ඒක ප්‍රචලිත කරන සංස්කෘතියක් හදන්නත් ඕන අවසාන වශයෙන්. මේ සමස්ත ප්‍රශ්නේ විසඳන්න නම්. ඒතර අඩු ගානේ මේ ගැන සංවාදයක් අවශ්‍යයි. ඔබතුමාට ඒක අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. ඔව් ජයසිංහ මහත්මයා ඔබට අවසන් කිරීමේ අවස්ථාව තියෙනවා. දැන් මොකද්ද දැන් ඉදිරි වැඩපිළිවෙල මොකද්ද දැන් මේ ඔබ ඉල්ලන මිල කීයද සහ ඔබට ගොවීන් හැටියට මේ වෙලාවේ දැනට මේ ගොවියා මේ කියන ඛේද වාචකයෙන් මුදව ගන්න නම් తాවකාලික හරි තියෙන විසඳුම තමයි මේ කියන වී කිලෝවකට රුපියල් 65ත් 70ත් අතර මිලක් දිය යුතුයි කියන එක. ඒ අතරේ සහල් වල මිලේ අර කියන වගේ මමත් ඒක නිවැරදි කරගන්න කැමතියි. මේක රුපියල් 125ට 100ට 110ට ගත්තට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ භෝජනය කරන අයට. මොකද ඊට වඩා ප්‍රශ්න ගොඩක් ගොවියට තියෙන කාරණේ ගැන සලකලා බලලා. ඒ නිසා අතරමැදියට මේක නොයා රැක ගැනීම ආණ්ඩුවේ වගකීම. අනුකම්පාවක් දෙනාගෙන නෙමෙයි යුක්ති නැහැ. ඊළඟ එක තමයි මේ වැව්වල වැව බේර ගැනීමත් අද සටනක්. දැන් වෙනකොට වැව් දෙක මේ සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය වැඩපිළිවෙල කරන්න හදනවා. මම නම් දකින්නේ මේවා ජැටි නෙමෙයි මේවා නෙමෙයි හදන්නේ මේ. සීපෙන් භාණ්ඩ හදන ජැටි විදිහට තමයි මම මේවා සලකන්නේ. මේ වෙන ක්‍රමවේද වලින් මේ එන්නේ. මේ වැඩපිළිවෙල. ඊළඟට බලන්නකො මේ කවුඩුල්ල සහ මින්නේරියේ අලි පෙන්නලා 2017 කෝටි 55ක් හොයනවා. එතකොට අලි පෙන්නන්න පිට්ටනිය විවෘත වෙනකොට වැවේ ධාරිතාවය අඩු කරන්න ඕන. මේ මින්නේරි වැවේ 1,10,000ක් අල්ලනවා කරාඩි. හැබැයි 85000යි තමයි මෙච්චර කාල පුරවන්නේ. ඇයි?
පිට්ටනිය ඕන සංචාරක ව්‍යාපාරයට. එතකොට අද මේ ගැටලු ලියාගන්නේ නැතුව මේ කියන ප්‍රතිපත්තියක් හදාගන්නේ නැතුව මේක කරන්න බෑ. මම ගොවියන්ට පොරොන්දු වෙනවා මේ වතාවේ මේ ආණ්ඩුව මේ ගැටලුව ලියාගන්නේ නැත්තම් අපි සූදානම් නැවත මාරාන්තික උපවාසයක් සඳහා ගිහිල්ලා අපේ වයස හරි දැන් සමහර විට කොරෝනාවකින් වුණත් මේක කෙලවර වෙන්න පුළුවන්. මම දකිනවා අපේ වාතලයට අපේ අවසාන හුස්ම මුසු කරන්න අපේ වැඩිහිටියෝ අපෙන් ඉල්ලා හිටිය දේ වෙන්න පුළුවන් සුසුමෙන් හරි. මේ කියන ඛේදවාචකයේ වළක්වාගෙන ගොවියට යම් සහනශීලී වැඩපිළිවෙලක් ඉදිරියේ ආරම්භ කරන්නට යන අරගලේ ප්‍රධානම කටයුත්ත හැටියට අපේ ජීවිතය දීලා හරි. මොකද මේ අපි විසින් ගොඩනගපු අපේ પરම්පරාවට මේ ඛේදවාචකයේ ලක්වන්න සිද්ධ වෙන්න හොඳ නැහැ. සෞඛ්‍ය සම්පන්න රටට ආහාර වේලක් දෙන උවමනාව තියෙනවා අපිට. දැන් ඒකට ආණ්ඩුව තීන්දුවක් ගත්තා ඔබතුමාලා සතුටු වෙන්න ඕනේ ඒකට. මොකද ආණ්ඩුව තීන්දුවක් ගත්තා? දැන් රසායනික පොහොර ඔබතුමාලා කලින් කිව්වා. ඔව් මේ ආණ්ඩුව ගත්ත 99ක්ම වැරදි වෙන්න පුළුවන් ක්‍රියාවන්. හැබැයි මේක අගේන එකක් මාත්. ඒකට ස්තුතිවන්ත වෙන ආණ්ඩුවට මේක අමාරුවෙන් හරි ගත්ත එක පිළිබඳව අපි දන්නවා ආණ්ඩුව එහෙම තමයි තීන්දුව ගන්න. මේක අතරමැද්දේ ලොකු නරක විදියට ගත්ත එකක් වෙන්න පුළුවන්. සිරිමා බණ්ඩාරනායක මැතිණියකදීත් 7 අවුරුදු සාපේ කියන කතන්දරය ඔය වගේ එකක් ආවා. හැබැයි අද මිනිස්සු අඬනවා ඒ වෙලාවේ ඒ ගත්ත තීන්දුව හරියට ගත්තා නම් කියලා. චීනේ අබින් කන්න පුරුදු වුණා. ජපාන් පුරුදු කළා. අබින් වලට යුද්ධ කළා. ඒ වගේ යුද්ධයක් කරන්න ඕනේ නැහැ මේ වැඩේදී. මේක හොඳ වැඩක්. ඒ හොඳ වැඩේ අපි අමාරුවෙන් හරි ජය ගන්න එකයි කරන්න ඕන. ඒ නිසා ආනයනය කරලා හරියන්නේ නැහැ. ඒවා කරන්න ඕනේ නැහැ. මෙහෙ නිෂ්පාදනය කරන්න පුළුවන්. පලේකාර වගේ විද්‍යාඥයෝ උගන්වපු සරල දියර පොහොර ක්‍රමවේද තියෙනවා. එක හරක ඇති අක්කර 30කට අපේ බටු හරකගේ. ඒතකොට මේවා නැවත යාවත් කාලිකව ආණ්ඩුව මේවා ඇවිල්ලා සාකච්ඡා කරලා අපි එක්ක බලමු. ලංකාවේ හැමතැනම ගොවිපොළ හොයාගෙන අපි ඇමතිවරු යනවා. මේ අපේ ගොවිපොළ වලට ආවේ නැහැ. ඒවා අකපයිත් දන්නේ. මොකද අපි ආණ්ඩුව වලට යම් විරුද්ධත්වයක් දක්වන එක ඇත්ත. හැබැයි මේ වැඩේ ශක්තිමත් කරන ක්‍රියාවේ අපි අදත් ඉන්නවා. මේ තමයි සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට යන ගමන. අපේ හේන අපි අපේ කුඹුර හදමු දැන්. මොකද මේ අපේ හේන පරිවර්තනය කරාගේ අපේ ගොවිපොලේ. ඒතකොට සියලු ආහාර මෙතන තියෙනවා. මේ විදියට එක ලක්ෂයක් ගොවිය හැදුනොත් මේ රටේ බොහෝ ආහාර සුලභ කරන්න පුළුවන් සරල විදිහට ඊටාම අඩු මිලකට මේවා දෙන්න පුළුවන් වැඩ පිළිවෙල හැදුවා හැකි. මේවා සඳහා ආධාර නෙමෙයි අපි ඉල්ලන්නේ. අපිට සහන ආධාර එපා. අපි ශක්ති සම්පන්නව පොළවේ වැඩ කරන මිනිසු බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය ආණ්ඩුව උදව් කරන්න ඕනේ. එහෙම නුනොත් අකමැත්තෙන් වුණත් අර කියන අරගල මාවත තෝරගන්නවාමයි. ස්ථිරයි. බලධාරීන්ගේ අවධානයට මේ කාරණේ අපි යොමු කරන්නේ කරුණාකර මේ ගොවි ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ නැතුව සමහරට වීමිලත් එක්ක සෙල්ලම් කරන එක ඇතුලේ ඒ සෙල්ලම් කරන්න වීමිල එක්ක නෙමෙයි ගොවි ජනතාවගේ ජීවිතය. උන්ගේ ජන ජීවිතය. ඒ නිසා වැවෙන් පහළ ජීවිතය පිළිබඳව අපිට සාකච්ඡාවක් අවශ්‍යයි, සංවාදයක් අවශ්‍යයි. මේ රට ආපහු ඔසවා තබන්න ගොවියා සහ ආහාර නිෂ්පාදන පද්ධතිය පරාදීනත්වයෙන් ගලව ගන්න තවදුරටත් විශාල අවධානයක් යොමු කළ යුතුයි. සියලු බලධාරීන් ආයතන දෙපාර්තමේන්තු රාජ්‍ය නිලධාරීන් මේ සියලු දෙනාම නැවත මේ පිළිබඳව යලි සිතා බල යුතුයි. අපි කාටද සේවය කරන්නේ? අපි කාට බහුජාතික සමාගම් වලටද සේවය කරන්නේ? අපි බත් කාලා හැදෙන කුඹුරටද සේවය කරන්නේ? නිසා මේක යලි සිතන්න ඔබට බාර කරනවා. මේ සංවාදය ඉස්සරහට ගෙනියන්න ඔබට බාර කරනවා. වියලවි අර්බුදය ආර්ථිකය මේ අතර තියෙන සම්බන්ධය වඩා හොඳින් තේරුම්ගෙන මේ ගැටලු ඉවත් කරන්න හැමෝම කටයුතු කරයි කියන විශ්වාසය අපිට තියෙනවා. අපි යම් ප්‍රමාණයකට අපි යුතුයකම ඉටු කළා කියලා සන්තෝෂ වෙනවා. අපිත් බත් කන මිනිස්සු හැටියට ස්තුතියි. දේශිතයිසි ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මැතිතුමා ඒත් එක්කම ගොවි නායකයෙක් පොළොන්නරුවේ ගොවි නායකයෙක් කවුඩුල්ලේ ජයතිස්ස ප්‍රගතිශීලී ගොවිජන සම්මේලනයේ ගරු සභාපතිතුමන් තවත් ගොවි සංවිධාන කීපයකට ඔබතුමා නායකත්වය දෙනවා. සහ විකල්ප ගොවිතැන මේ විකල්ප ගොවිතැන නෙවෙයි පාරිසරික ගොවිතැන ඔබතුමා පොළොවට ගේන්න උත්සාහ දරනවා වසර ගණනාවක් ඉඳන් අපි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා මේ පොළොවේ සටන ගොවි සටනට පණ දෙන්න උත්සාහ කරනවට ඒ වගේම වසංගතයේ මැද්දේ කොරෝනා බියත් එක්ක අපිත් එක්ක රැඳෙන ඔබටත් ස්තුතියි හිතන්න මේ සම්බන්ධව ඔබට සුවපත් වූ හෙට දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි බත් කන මිනිස්සු හැටියට මේ ප්‍රශ්නේ ඉස්සරහා කෙලින් හිටගමු. කෂේරුකාවක් තියෙන මිනිසුන් හැටියට හිටගමු. ලැජ්ජ නැතුව අපිට කියන්න පුළුවන් අපි නිදහස් නිමහල් දේශයක් කියලා ආහාරයෙන්. එහෙනම් අපි ගිහලා නම් නින්නද සජීවී සංවාදයෙන් සමුගන්නවා. ඉරිදා උදෑසන ඔබට නැවත විකාශනයේ බැලීමේ හැකියාවක් තියෙනවා. ඔබට සුබ රාත්‍රියක්, සුබ අනාගතයක්. අපි යනවා.